හරි ඊට පස්සේ දැන් පුතේ 2013 එළවලු ගාන මෙතන තියෙන්නේ තාප ගති විද්‍යාව සම්බන්ධ ගානක් වායුත් එක්ක. ඉතින් පුතේ තාප ගති විද්‍යාව සම්බන්ධ ගානක් වායුත් එක්ක. තාප ගති විද්‍යාව සම්බන්ධ ගානක් වායුත් එක්ක තියෙන්නේ. හරි විනාඩි 5ක් දෙන්න ඉක්මන් කරලා මේ ගාන හදන්න පටන් ගනින්. ලේසි ගානක් මහා අමාරු දෙයක් නෑ පුංචි දේවල් ටිකක් තියෙන්නේ. ලේසි ගානක් ගොඩ දා ගන්න පුළුවන් ලේසියෙන්. හරි පුතේ තාපගත විද්‍යාව ටික අපි මේකෙන් අවසන් කරමු. ඉගෙන ගමු මේකෙන් ආපු වාරක්. මොකද්ද මේ තාපගත විද්‍යාව කියන කාරණාව. හරි මම පොඩ්ඩක් තාපගත විද්‍යාව සම්බන්ධව විනාඩි 10ක් තරගෙන කියලා දෙන්න. හරි ලේසි පාඩමක් පුතේ මේක. මේකේ තියෙන සමීකරණය ගත්තොත් එක සමීකරණය තියෙන්නේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W කියන සමීකරණය. හරි පුතේ. ආදානි සටහනක් කියලා දාන්න ලස්සනට දැන්. සටහනක් කියලා දාන්න ලස්සනට. පෙරියන්නේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. දැන් අපි රිවිෂන් එකේ නම් මේකේ ප්‍රස්තාර ඇඳලා එන විකාරයක් කරා. එච්චර දෙයක් කරන්නේ නැහැ. මේකේ කුප්පියක් දාන එක අපි කරන්නේ. ඒතර අවශ්‍ය කාරණාටි කියනවා. පුතේ මේක තමයි අපි දාන සමීකරණය. පුතේ ඩෙල්ටා W කියලා කියන්නේ කළ කාර්ය ප්‍රමාණය. ලස්සන ලියන්න පුතේ මේ ටික. කළ කාර්ය ප්‍රමාණය. කාර්ය ප්‍රමාණය ඩෙල්ටා W කියන එක ලියන්න පුළුවන් පුතේ අපිට ඩෙල්ටා W ලියන්න පුළුවන් අපිට p වාරයක් ඩෙල්ටා V කියලා. p වාරයක් ඒ කියන්නේ පුතේ V2 රිනේ V1 පරිමා වෙනස. හරිද? ඩෙල්ටා U කියන පුතේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම හෝ ශක්තිය අඩුවීම. අභ්‍යන්තර ශක්තිය අභ්‍යන්තර ශක්තිය ඩෙල්ටා Q කියන පුතේ තාප ප්‍රමාණය ශක්තියක් ඒකත් තාප ප්‍රමාණය අනුපත ඉක්මන් කළ මෙන්න මේ ටික ලියාගන්න ලස්සනට ටිකක් ඈඩ් කරලා මේ යටින් තව කාරණා ටික ලියන්න දැන් දෙන්න විනාඩි 5 10 ගන්න මේකට ඊට පස්සේ මම ගාන හදන්න පටන් ගන්නවා පුතේ තාප ප්‍රමාණය කියනකොට මෙන්න මෙන්න දෙන්න ගොඩක් වැදගත්. දැන් මතකද පුතේ කෙමිස්ට්‍රි ඉගෙන ගත්තා තාප දායක ප්‍රතික්‍රියාවක් කියන කතාවයි තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කතාව මතකද? දැන් තාප දායකය කියන්නේ මොකද්ද? තාපය පිට කරනවා. තාපය පිට කරනකොට දෙන පුතේ ප්‍රතික්‍රියාව වෙන භාජනය එයා රත් වෙනවා. නැත්නම් බාහිර පරිසර රත් වෙනවා. තාප වෙනවා. එහෙනම් අපි දන්නවා තාප දායක ප්‍රතික්‍රියාවන පුතේ අර ඩෙල්ටා Q වලගේ ඍණයි. එහෙනම් මේකෙත් ඒ වගේ තමයි. පුතේ පළවෙනි තරොද දාලා ලියන්නේ මේකට තාපදායක නම් තාපදායකයි. ඒ කියන්නේ මොකද පුතේ? තාපය පිට කරයි. ඊතලක් දාලියම ඊතලක් දාන්න ඉස්සරහට ඊතලක් දාලියම පුතේ තාපය පිට කරයි. තාපය පිට කරයි. තාපය පිට කරයි. තාපය පිට කරයි කියන්නේ මොකද පුතේ? මේකෙදී පද්ධතිය රත් වෙයි. පද්ධතිය රත් වෙයි. ඔක්කොම ලියාගන්න මෙතන. ආයි අඩුවක් නැහැ කිසිම අඩුවක් නැතුව කියලා දෙනවා. පදේ රත් වෙයි. එහෙනම් පුතේ අපි දන්නවා මෙතන ඩෙල්ටා Q වගේ ඍණයි. හරිද? ඉරක් ගහපන් මං කළා දැන්. ඔය ටික ලස්සන ලියා ගන්න. ආයි ලියා ගන්න පුතේ. එහෙම කියන්න ඕනේ නැහැ නේ මේක ලස්සන ලියා ගන්න. හරිද? විභාගෙ මේ අත ළඟට ඇවිල්ලා නිකන් පුරුතල් වචන කියන වෙලාවක් නැහැ දැන්. ලියා ගන්න කියනකට වඩා ලියා ගණන් කොම් පස්සේ ළමයි ලියා ගන්න ප්‍රමාණය වැඩි. හොඳට උඩට යන ප්‍රමාණය වැඩි. හරි පුතේ. ඊට පස්සේ ලියාගන්න පුතේ ඊළඟ කාරණාව තාප අවශෝෂක. තාප අවශෝෂක. ඒ කියන්නේ මොකද පුතේ? පද්ධතිය සිසිල් වෙන. කියන්නේ පද්ධතියට තාපය උරා ගන්නවා. තාපය පිට කරයිනේ නිසන රත්තුනේ තාපය උරා ගන්නවා. තාපය උරා ගනි. තාපය උරා ගන්න කියන්නේ පුතේ බාහිර පරිසරේ තාපය උරා ගන්න ළමයා වරද්ද ගන්නවා. බාහිර පරිසරෙන් තාපය උරා ගන්නකොට පරිසරය සිසිල් වෙනවා. මෙතන සිසිල් වෙයි. සිසිල් වෙයි. ඒ කියන්නේ පුතේ ඩෙල්ටා Q දානයි. ඩෙල්ටා Q දානයි. හරිද? ඔන්න මේක සම්බන්ධව ගැන ගන්න ඕන ඔච්චරයි කාරණා. ඔය ඇති. ඊට පස්සේ පුතේ මෙතනට. මේ බලන්න. මම මේකේ පුතේ කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තරයට කාර්ය කරනවා කියන කතාව. එකක් තමයි පුතේ බාහිරට කාර්ය කරනවා කියන කතාව.
මම මෙන්න මේ සරල උදාහරණ කියලා දෙන්නම්. මම මේක MCQ ක්ලාස් එකේ කියලා දුන්න මේක නම් ඒ නිසා වැඩි එලවන්න යන්නේ නැහැ මෙතන. මෙතන පුතේ මම කිව්වා මේකෙදි කාර්ය බාහිරට කරනවා නම් බාහිරට කාර්ය කරයි නම් එළියට කාර්ය කරන්නේ තියන්නේ හිතා. එළියට කාර්ය කරන්නේ. එළියට කාර්ය කරනවා කියන පුතේ හිතන්න බැලුම් බෝලයක්. ඔන්න බැලුම් බෝලේ පරිමාව V1 තියෙන. දැන් මේක එළියට කාර්ය කරනවා නම් පිම්බෙන්න ඕනේ පුතේ. එළියට කාර්යයක් කරනවා මේක පිම්බෙන්න ඕනේ. ඒ කියන්නේ පරිමාව V2 දක්වා වැඩි වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේක එළියට කාර්යයක් කරා. මෙන්න මේක පොඩ්ඩක් හිතලා බලලා පුතේ මෙතන ආදේශ කරපන්. V2ට වඩා V1 අඩුයිනේ. V2ට වඩා V1 අඩුයි කියන්නේ ඒ කියන්නේ මෙයා ධන උත්තරයක්. මෙයා ධන උත්තරය. ඒ කියන්නේ පුතේ මෙතන ඩෙල්ටා W ධනයි. ඩෙල්ටා W ධනයි. ඔක්කොම ලියන්නේ නැහැ. අවශ්‍ය කාරණා මෙතන තියෙනවා. ඩෙල්ටා W ධනයි. එහෙනම් පුතේ අභ්‍යන්තර කාර්යයක් කරන අවස්ථාව කනින්ද? අභ්‍යන්තරයට කාර්යයක් කරන අවස්ථාවක් ගත්තොත් මොකද වෙන්නේ? ඇතුළට කාර්යයක් කරන්නේ. ඇතුළට කාර්යයක් කරන කියන පුතේ මේ කියන බැලුම් බෝලය හැකිලෙන්න ඕන. බැලුම් බෝලේ චූටි වෙන්න ඕන. ඇතුළට කාර්යයක් කරන බැලුම් බෝලේ චූටි වෙන්න ඕන. එහෙනම් පුතේ චූටි නම් කියන්නේ මොකද්ද? V2 අඩුයි. මේ V2 අඩුයි. V2 අඩුයි කියන්නේ ඩෙල්ටා W රින. ඩෙල්ටා W රින. අන්න ලකුණත් එක්ක පුතේ මතක තියාගන්න ඕනේ. එහෙනම් බාහිර කාර්යයක් කරන මේ සරල උදාහරණයක් මතක තියාගන්න ඕනේ ඩෙල්ටා W ධනයි කියලා. අභ්‍යන්තර කාර්යයක් කරන පුතේ ඇතුළට කාර්යයක් කරනවා අපි මේකෙන් මතක තියාගන්න ඩෙල්ටා W ඍණයි කියලා. ඔය ප්‍රමාණවත් මේ ගාන කොට දාගන්න. මෙතනට එනපාර. හරි. පුතේ ඉක්මන් කරවා. මේ ටික ලියාගෙන ලස්සන. ආයි ලස්සන දිනවා මේක ෂෝට් නෝට් නේ මේ යන්නේ. මේක ලස්සන දිනවා. ඊට පස්සේ මම ගාන සාකච්ඡා කරන්නේ. දැන් පන්තියේ කර විදියයි මෙතන දාන කුප්පියයි වෙනස්. හරිද? මේ කරන්නේ විභාගය ගොඩ දා ගන්න තමයි මේ කරන්න පුතේ. ආයි වෙන මොකක්වත් නැහැ. විභාගය ගොඩ දැමීම තමයි මේ කරන්නේ. හරිද? ඊට පස්සේ පුතේ දැන් මේ ටික ලියාගෙන ඉවරයි කියලා හිතලා මම මෙන්න මේක මකන දානවා. පුතේ මං එනවා මෙන්න මෙතනට. අභ්‍යන්තර ශක්තිය ගැන කතා කරනවා. පුතේ මේකෙදි අභ්‍යන්තර ශක්තිය වැඩිවීමක් හා ශක්ති අඩුවීමක් ගැන කතා කරන්න ඕන. පුතේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීමක් කියන්නේ අභ්‍යන්තර ශක්ති වැඩිවීමක්. ශක්ති වැඩිවීමක්. උන් උඩට දැම්ම ඉතලයක්. ශක්ති වැඩිවීමක්. කියන පුතේ ඩෙල්ටා U ධනයි. ඩෙල්ටා U ධනයි. මෙතනදී තියෙන විශේෂත්වයන් පුතේ උෂ්ණත්ව. ඒ කියන්නේ පසු උෂ්ණත්වය මේ T2 කියලා ගන්න පස්සේ එක්කෙනා. මේ V2 ගන්න පස්සේ එක්කෙනා. T2ට වඩා T1 වැඩි. sorry T2ට වඩා T1 අඩුයි. පද්ධතියේ ආරම්භක උෂ්ණත්වයට වඩා පුතේ පස්සේ උෂ්ණත්වය වැඩි නම් අපි කියනවා ඩෙල්ටා U ධනයි කියලා. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩිවීම. දැන් සරලව දාගෙන මේව මහා ලොකු දේවල් නෙමෙයි. ඊළඟ කාරණාව පුතේ කරුවත් දාලා යාගෙන ඊළඟ කාරණාව අභ්‍යන්තර ශක්තිය අඩුවීමක්. අභ්‍යන්තර ශක්ති අඩුවීමක්. ඒ කියන්නේ පුතේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියන්නේ අපි දන්න අඩු වෙනව නම් ඍණ ඩෙල්ටා U ඍණයි. ඒ කියන්නේ පුතේ ඒ කියන්නේ අවසාන උෂ්ණත්වයට වඩා ආරම්භක උෂ්ණත්වය වැඩි අවස්ථාවක්. අවසාන උෂ්ණත්වයට වඩා ආරම්භක උෂ්ණත්වය වැඩි අවස්ථාවක්. අවසාන උෂ්ණත්වයට වඩා ආරම්භ උෂ්ණත්වය වැඩි අවස්ථාවක්. හරිද? ඔච්චරයි. ඔය සමීකරණ දැනගන්න තියෙන්නේ ඔච්චරයි. එන් පස්සේ මේකේ PV වක්‍ර කියලා එකක් එනවා. මේ පාඩම යනකොට අතෙදමදී මම කියලා දෙන්නම් ඒ කාරණාව. හරිද? ඔය ඇති දැන්ට. හරි පුතේ. තව තරුවක් දාලා ලියන්න මේ කාරණාත් වැදගත් වෙයි කියලා මට හිතෙනවා. ඒකත් ලියා ගන්න. මේකට ලියා ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ බලමු ඊළඟ කාරණා ටික. හරි පුතේ. ඊට පස්සේ ඊළඟ කාරණාව පුතේ PV වක්‍ර මේකට සම්බන්ධයක් තියෙනවා මේවත් එක්ක. එයා පුතේ තරුවත් දාලා ඊළඟ කාරණාව PV වක්‍රයේ යටත් වර්ගඵලයෙන්
PV වක්‍රයේ යටත් වර්ගඵලයෙන් PV වක්‍රයේ යටත් වර්ගඵලයෙන් කළ කාර්ය ප්‍රමාණය ලැබේ. කළ කාර්ය ප්‍රමාණය ලැබේ. PV වක්‍රයේ යටත් වර්ගඵලයෙන් කළ කාර්ය ප්‍රමාණය ලැබේ. යටත් වර්ගඵලයෙන් කළ කාර්ය ප්‍රමාණය ලැබේ. හරිද? එහෙනම් මෙහෙම කාරණාවක් තියෙන පුතේ. හොඳට අහගනින් මේ කියන කාරණා ටික. මෙතනින් පස්සේ මම ගාන කියලා දෙන්නම්. මෙතනින් පස්සේ ගාන තේරෙනවා. ඒකයි. හරිද? මෙන්න මේ ටික වලට දා ගන්න ඕන ඉස්සෙල්ලම ෂෝට් නෝට් එකක් දෙන්න. ඉතා වැදගත් ෂෝට් නෝට් එකක්. පුතේ මෙන්න මෙහෙම. PV වක්‍රයේ යටත් වර්ගඵලයෙන් කළ කාර්ය ලැබේ. මෙතන මම V කියලා ගන්නම්. මෙතන මම P කියලා ගන්නම්. ඕන PV වක්‍රයනේ. එකක් තමයි පුතේ මෙන්න මෙහෙම එකක්. PV වක්‍ර දෙකක් එනවා නම් හරිද? P වක්‍ර දෙකක් එනවා නම් මෙයාගේ උෂ්ණත්වය අපි T1 කියලා ගමු. මෙයාගේ උෂ්ණත්වය T2 කියලා ගමු. මොකද උෂ්ණත්වය නිතරම තමයි පුතේ මේ P වක්‍රයක් එන්නේ. උෂ්ණත්වය නිතරම P වක්‍රයක් එන්නේ. උෂ්ණත්වය දෙකකදී P වක්‍ර දෙකක් ඔය තියෙන්නේ. පුතේ මේකෙදී අපිට ගන්න පුළුවන් දත්තයක් තමයි T1ට වඩා T2 වැඩි කියලා. අපි ගමු මෙන්න මෙහෙම එකක් ඕන තව. මෙතන T3 කියලා ගමු. එන යට එනවා පල්ලෙහාට එනවා කියන පුතේ උෂ්ණත්වය අඩුයි. මීට වඩා එන පුතේ T3 තමයි අඩුම. ඊට වඩා T1 වැඩි. ඊටත් වඩා T2 වැඩි. ආන්න මේකත් පුතේ සටහනේ දාගන්න. උෂ්ණත්වය වැඩි වෙන වක්‍ර උඩට යනවා. එච්චරයි. එච්චරයි. මහ ලොකු දේවල් නෙමෙයි. උෂ්ණත්වය වැඩි වෙන වක්‍ර උඩට යනවා කියලා ලියාගන්න. ඒ ඇති. උෂ්ණත්වය වැඩි වෙන්න වක්‍රය උඩට යනවා කියලා ලියාගන්න. ඒ ඇති. අනේ යටත් වර්ගඵලයෙන් එන කාර්ය ප්‍රමාණය උෂ්ණත්වය වැඩි වෙන්න මොකද කිව්වේ? PV වක්‍රය උඩට යනවා කියලා ලියාගත්තා. එච්චරයි. ඕක තමයි වැදගත්ම කාරණාව පුතේ. ඊට පස්සේ ඊළඟ තමයි පුතේ තුන්වෙනි කාරණාව මං කොහොනේ යටත් වර්ගඵලයෙන් කළ කාර්ය ප්‍රමාණය ලැබෙනවා කිව්වා නේ මතකනේ. මෙයා පුතේ මෙන්න මෙහෙම එකක් නා. හරිද? මම වර්ගඵල දෙකක් ගන්නවා. එකම හැඩය කියලා හිතමු. මෙයා ගමන් කරන පුතේ මෙන්න මේ වගේ දක්ෂ වාමාවර්තන මේ වාමාවර්තන වක්‍රය නේ මේ වාමාවර්තන පුතේ ඉතලා තියෙන්නේ. මෙතන ඩෙල්ටා W ඍණයි. මේ ඉතලා තියෙන පුතේ දක්ෂිනාවර්තන මේකේ වර්ගඵලයෙන් ලැබෙන මේ දක්ෂිනාවර්තන මෙතන W දානයි. අන්න ඒ දෙකත් සටහන් කරගන්න ලස්සනට. මේ ඉතලා තියෙන්නේ වාමාවර්තන වම නම් පුතේ ඍණයි. මේ ඉතලා තියෙන දක්ෂිනාවර්තන දකුණට නම් ඉතල මේකේ ඩෙල්ටා W ලගේ දානයි. ඒ දෙකක් සටහන් කරගන්න එකත් වැදගත් වෙනවා මේ ගාන හදන්න. හරි. එහෙනම් අපි යම් පුතේ දැන් අපේ ගාන හදන්න පටන් ගන්න. ওই ටික ප්‍රමාණවත් මේ ගාන කොට දාගන්න. හරි. ඔන්න දැන් ඉඳන් විනාඩි 45ක් කාලයක්. ඉතින් 11 වෙනකොට හරියට මම පන්තිය ගාන හදලා අවසන් කරනවා. හරි පුතේ. එහෙනම් දැන් අපි යන් ගානට. මේ කිව්ව පුතේ වැදගත් කාරණා ටික මේ පාඩම දාලා තියෙන සියල්ලම කිව්වේ නැහැ. අවශ්‍ය කාරණා ටික කිව්වා. MCQ පන්තිය තව ටිකක් කියනවනේ මම. ඔක්කොම එකපාරට කිව්වොත් තේරෙන්නේ නැහැනේ. හරි. බලමු පුතේ 2013 A level ගාන. පරිපූර්ණ වායු සමීකරණයෙන් පටන්ගෙන පරිපූර්ණ වායුක ඝනත්වයේ රෝ සඳහා ප්‍රකාශනයක් P M T R ඇසුරින් ව්‍යුත්පන්න කරන්න කියලා කියනවා. හරි ලේසි පුතේ. ඕන ලකුණු 10ක් ගන්න අවස්ථාවක් තියෙනවා මේ ප්‍රශ්නේදී. මුලින්ම. එහෙනම් පටන් ගමු මාත් එක්ක. PV සමානයි NRT. මාත් එක්ක පටන් ගමු. PV සමානයි N කියන පුතේ ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ වාරයක් RT. එහෙනම් P සමානයි පුතේ ස්කන්ධය කියන එක නම් පරිමාවෙන් බෙදලා ඉදෙන එලිට ගන්නවා. RT බෙදීමෙන් දාගන්න පැත්තකට. මේ මොකක්ද තියෙන්නේ? ස්කන්ධ බෙදීම පරිමාව කියන පුතේ ඝනත්වය. ඇයි? එකක් දන්න තෙලියුම්. M සමානයි පුතේ VD ට. එහෙනම් D සමානයි M බෙදීම V. නෑ. ඝනත්වය තියෙන්නේ. හැබැයි මේක ඝනත්වය දීලා තියෙන පුතේ රෝ කියන සංකේතයත් එක්ක නේද? අපි රෝ කියලා ගමු ඝනත්වය D කියලා ගන්නකොට රෝ කියලා ගන්නකොට මම රෝ කියලා ගන්නවා. එහෙනම් P සමානයි රෝ RT බෙදීම M.
එහෙනම් පුතේ ඝනත්වය සමානයි ρ සමානයි Pm බෙදීම R වාරයක් T ආන්න. මෙතෙන්ට ලියාගත්තා නම් 150න් ලකුණු 10ක් විතර හම්බ වෙනවා. දැන් කර ලකුණු 10ක් ගොඩ. හරි පුතේ 150 ලකුණු 10ක් විතර ගන්න පුළුවන්. ඉක්මන් කරලා කම්මැලි නම් වෙන්න එපා. හරිද? දවස් 45යි තියෙන්නේ. නේ? කලින් සතියේ මම කතා කරන දවස් 50ක් වුණා. දැන් දවස් 45යි තියෙන්නේ. මේ වෙලාවේ පුතේ කම්මැලි වෙලා නම් මේක කරන්න එපා. හරිද? ඒ නිසා කම්මැලි නැතුව ආසාවෙන් මේක කරවනේ. ඉක්මන් කරලා ලස්සන ලියාගෙන මේක පුළුවන් තරම් Tamanට ලියන්න පුළුවන් උපරිම ලස්සන ලියන්න ඕනේ. එච්චරයි වෙන්න ඕනේ. කැත ලියාගන්න එපා. කැත ලියාගන්න කියන්නේ Tamanට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක තමයි විවහාර කලින් දවසේ බලන නෝට් එක වෙන්න ඕනේ. ඒ නිසා ලස්සන පුළුවන් තරම් ලස්සන ලියාගන්න. හැබැයි කම්මැලි නම් වෙන්න එපා. මේ දවස් 45 ජීවිතේ වෙනස් කරන දවස් 45ක් කරගන්න පුළුවන්. හරිද? ලබන සති මම කතා කරනකොට කතා කරන්න පුතේ දවස් 45ක් කියලා නෙමෙයි. හරිද? ලබන සතියේ කතා කරන මම දවස් 45ක් කියන්නේ ලබන සතියේ කතා කරන මම කියන්නේ දවස් 40ක් තිනෙමයි කියලා. ඊට පස් සතියේ මම කියන්නේ දවස් 30ක් තිනෙමයි කියලා. එහෙනම් පුතේ මතක තියාගන්න කාලය කියන ගෙවෙනවා. ඉතා වේගෙන් ගෙවෙනවා. හරිද? ඉතා වේගෙන් යන නිසා මේ ටිකේ පුළුවන් තරම් ගණන් ටික හදන්න තියෙනවා. හරි. එහෙනම් පුතේ ඊට පස්සේ ඔන්න රෝ සඳහා ප්‍රකාශනයක් ගත්තා. ඊට පස්සේ අපි යමු බානට. වායුගොල පීඩනය 1 වැඩි කිරීම 10.5 පැස්කල් සහ උෂ්ණත්වය 27 පවතින වාතය ඝන මීටර එකක පරිමාවක් රූපයේ පෙන්වා ඇති පරිදි පීඩනය 1.5 වැඩි කිරීම 10.5 පැස්කල් උෂ්ණත්වය 64.5 සෙල්සියස් බලන්න දෙන්න පුතේ B ලක්ෂය කරා ස්ථීර තාපී ලෙස සම්පීඩනය කරනු ලැබේ. අනුපුතේ වැදගත් තැනක් කියනවා. මම මේක ලියා ගන්න පැත්තකින්. දැන් මම ගානට බහින්න දන්නේ. හරිද? ගානට බහින්න කලින් පුතේ මොකද කරන්නේ? අපි පන්ති ළමයි දන්න මොකද කරන්නේ පුතේ? මේ දීපු ප්‍රස්තාරේ තමන්ගේ පේපර් එකේ ඇඳගෙන ඔය කියන දත්ත ටික ඔය පේපර් එකේ ලකුණු කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් කරගන්න ඕනේ විභාගෙ පාස් වෙන්න ඕන නම්. එච්චරම මේ කියන්නේ. හරිද? එහෙනම් පුතේ මුලින්ම කරන්නේ ඔය දීපු ප්‍රස්තාරය ලස්සනට පුළුවන් තරම් ලොකුවට ඇඳගනින් ඔතන. හරිද? ඉක්මන් කර. එහෙනම් පුතේ මෙන්න මෙහෙම ගන්න ඉතින් තියෙන්නේ. මෙතන බිඳුවෙන් නෙමෙයි පටන් අරන් තියෙන්නේ. ඒකයි වෙනස. පුතේ මේ පටන් අරන් තියෙන්නේ 1 වැඩි කිරීම 10.5න්. 1 වැඩි කිරීම 10.5න් තමයි පටන් අරන් තියෙන්නේ පැස්කල්. මෙතන යනකොට පුතේ 1.5 වැඩි කිරීම 10.5යි පැස්කල්. මෙතන බලන්න පුතේ මෙතන මෙන්න මෙහෙම එකක් ඇවිල්ලා තිනවා. මෙන්න මේක තමයි ඔය වක්‍ර වෙලා තියෙන්නේ. මෙන්න මෙතන පරිමාව කියලා කියනවා. මෙතන පරිමාව පුතේ 1 ඝන මීටර. ඒක A ලක්ෂය කියලා කියනවා. මෙන්න මෙතන A ලක්ෂය, කැපිටල් A ලක්ෂය. A ලක්ෂයේ උෂ්ණත්වය පුතේ බලන්න මෙන්න මෙතන කියනවා. එබැ වායුගොල පීඩනය 1 වැඩි 10.5 පැස්කල් හරිනේ. ඔන්න පීඩනය හරි. සහ පරිමාව එකක් වෙච්ච හරි. ඊට පස්සේ පුතේ උෂ්ණත්වය 27ක් කියනවා. මෙන්න මෙතන උෂ්ණත්වය 27යි සෙල්සියස්. අන්න ඒකත් දාගෙන ලස්සනට 27යි සෙල්සියස්. ඊට පස්සේ කියනවා A සිට B දක්වා යම්කිසි කාර්යයක් කරනවලු. අන්න A සිට B දක්වා මම දාගත්ත ඊතලයක්. එම් පස්සේ පුතේ B දා C ටත් එන කියලා කියනවා. ඔන්න ඊතලේ දිශාවක් දාගත්තා. දැන් ওই ප්‍රස්තාර තමයි මේ ලකුණු කරන් යන්නේ. දත්ත ටික දාගෙන ඇදගෙන යනවා. ඊට පස්සේ පුතේ මෙතන පීඩනය 1 වැඩි කිරීම 10.5යි පැස්කල්. හරිනේ ඔන්න මම දත්ත ඔක්කොම ටික ලකුණු කරත් කරනවා. A ලක්ෂයේ දත්ත ටික. ඊට පස්සේ කියන පුතේ B ලක්ෂයේදී පීඩනය 1.5 වැඩි කිරීම 10.5යි. හරි. ඊට පස්සේ බලන්න මෙතන තව දත්තයක් කියන පුතේ A සිට B දක්වා ස්ථිර තාපී ලෙස සම්පීඩනය කරනු ලැබේ. එහෙනම් මෙන්න මෙතන පුතේ රතු පාට පැනින් දාගනි. මේක ස්ථිර තාපී ක්‍රියාවලියක්. ස්ථිර තාපී ක්‍රියාවලියක්. තාපය ස්ථිරයි. තාපය ස්ථිර නම් පුතේ හොඳට අහගනින් පුතේ මෙන්න මේ කියන වචන ටික දාගනින් දැන් ඔලුවට. තාපය ස්ථිර නම් මේක ස්ථිර තාපී ක්‍රියාවලිය කියලා කිව්වනේ. ඒ කියන්නේ තාපය ස්ථිරයි. තාපය ස්ථිර නම් ඩෙල්ටා Q කොච්චරක් වෙන්න ඕනද? ඩෙල්ටා Q කියන්නේ පුතේ තාප වෙනස. තාප ස්ථිර තාප කියන්නේ තාප ස්ථිරයි. ඒ කියන්නේ ඩෙල්ටා Q කියන්නේ තාප වෙනස. එහෙනම් ඩෙල්ටා Q සමානයි 0යි. එහෙනම් පුතේ මේ ක්‍රියාවලියේදී ඩෙල්ටා Q සමානයි 0යි. ස්ථිර තාපී
තාපය ස්ථිරයි. එහෙනම් වෙනස බිඳුවයි. ස්ථිර නම් පුතේ මුලින් තියෙන්නේ 1000යි නම් පස්සේ තියෙන 1000 නම් තාප වෙනස බිඳුවයි. එහෙනම් ඩෙල්ටා Q බිඳුවයි. ඔන්න පුතේ එකක් දාගෙන ලස්සන උපසලංගාවෙන්. ඔය ඡේදෙ තියෙන දත්තරික මම උපසලංග දානක කරන්නේ මේ. තාම ගන්න දුවේ නැහැ. හරිද? එතන පීඩනය පුතේ 1.5 වලින් 10 5 පැස්කල් එක මෙතන තියෙනවනේ. ඊට පස්සේ කියනවා තව කාරණා ටිකක් කියනවා පුතේ. පීඩන යටතේ වාතයේ ආරම්භක උෂ්ණත්වය 27ක් කරා මෙතන උෂ්ණත්වය පුතේ 64.5ලු. මෙන්න මේ B ලක්ෂයේදී උෂ්ණත්වය අපිට කියන පුතේ අපි TB කියලා ගමු. සමානයි 64.5යි සෙල්සියස්. මෙතන උෂ්ණත්වය මම TA කියලා ගන්නම්. සමානයි 27යි සෙල්සියස්. ඊට පස්සේ කියන පුතේ බලන්න පීඩනයක් යටතේ වාතය ආරම්භ උෂ්ණත්වය 27ක් කරා එම වාතය සිසිල් කරනු ලැබේ. C ලක්ෂ කියන එන පුතේ C ලක්ෂ උෂ්ණත්වය ආපහු TC සමානයි 27යි සෙල්සියස්. TC සමානයි 27යි සෙල්සියස්. හරිද? එම් පස්සේ උපකල්පනය කරන්න මෙයා පරිපූර්ණ ලෙස හැසිරෙන්නේ කියලා. වාතයේ මෞලික ස්කන්ධය 3 වැඩි කිරීම 10 2යි kg mol ඍණ කියලා කියනවා. මෙයාගේ මෞලික ස්කන්ධය 3 වැඩි කිරීම 10 2යි කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන පුතේ මෞලයට. අන්න එකක් බලන්න ඕන. කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන. එකක් බලන්න ඕන. ඔන්න දැන් මෙච්චර මොකද කරේ පුතේ ගාන හැදුවද? නෑ. මේ දීපු ඡේදයේ සේරම ටික මම මේ ප්‍රස්ථාට ගත්තා. දැන් මට කියවම් පුතේ මේකෙදි ආයිම මේ ගාන කියවන්න ඕනේද? ආයි මේ ගාන කියවන්න මේ ඡේදය ආයි කියවන්න ඕනද? නැහැනේ ඔක්කොම ටික දැන් මෙතන තියෙනවනේ. දැන් ඒ කාලේ ඉතිරි. දැන් නැත්නම් පුතේ ආපහු නැවත ගාන කියවන්න ඕනේ. නැවත ගාන කියවන්න ඕනේ. එහෙනම් මොන වදයක් දෙන්නේ? ඒ නිසා ඉස්සෙල්ලම කරන්න පුතේ භෞතික විද්‍යාව ගාන කොට දා ගන්න. රූපසර ඉඳලා රූපසරන්නේ සීල දත්ත ලකුණු කරන්න ඕන. ඒක අනිවාර්යෙන් කරන්න ඕන. එන ඉක්මන් කළ පුතේ ওই ටික ලකුණු කරගෙන ඉඳේ. ඊට පස්සේ අපි හදමු ගාන. ඉතින් පස්සේ ගානක් නැහැ මේක. රූපසර ලකුණු කරගත්තාන් පස්සේ ගානක් නැහැ. මේක ආයි කියන්නත් බෑ. හරිද? රූපසරහන් දිනක තමයි අංක 1 පුතේ විභාගෙල නම් අනිවාර්යෙන් රූපසරහන් දාලා ඕනේ දත්ත ලකුණු කරන්න. දත්ත ටික ලකුණු කරලා තමයි ඊළඟ ඒ ගාන හදන පටන් ගන්න. තාමන් ගාන කිව්වේ නෑ මේ දත්ත ටික ලකුණු කරගත්තා විතරයි කරේ. තව දත්තයක් දෙන පුතේ R කියන්නේ 8.3යි 1.8.3යි කියන්නේ 0.12 එකක් ලියාගමු. R සමානයි 8.3යි 1යි කියලා කියනවා. 1යට 8.3යි කියන්නේ 0.12යි. 1යට 8.3යි කියලා කියන්නේ 0.12යි. ඒකත් අපි දීපු තත්ත්වය. ඔක්කොම ලියාගත්ත රූපසරහන. දැන් ආයි ගන්න කිව්වන් දෙයක් නෑ. හරි පුතේ. දැන් මෙහෙම එකක් තියෙනවා. මේ බලමු පුතේ දැන්. A ලක්ෂයේදී හොඳට බලමු මම කියන්නේ. A ලක්ෂ උෂ්ණත්වය කීයද? 27යි. B ලක්ෂ උෂ්ණත්වය කීයද? 27යි. A වලයි B වලයි උෂ්ණත්වය සමානයි. A වලයි B වලයි උෂ්ණත්වය සමානයි කියන්නේ පුතේ. A වලයි B වලයි අභ්‍යන්තර ශක්තියින් සමානයි. අන්න පුතේ රතු පාට පෑනෙන් දියාගෙන මේ පැත්තකින් B නෙමෙයි පුතේ CC වැරදුනා CC. A වලයි C වලයි. පෙන්නුවතන හරි ඉතින් C. එන පුතේ. A හා C ලක්ෂවල උෂ්ණත්වයන් සමාන වේ. උෂ්ණත්වයන් සමාන වේ. A හා C ලක්ෂවල උෂ්ණත්වයන් සමාන වේ. එම නිසා A හා C ලක්ෂවල අභ්‍යන්තර ශක්තියින් සමාන වේ. A හා C ලක්ෂවල අභ්‍යන්තර ශක්තියින් සමාන වේ. A හා C ලක්ෂවල අභ්‍යන්තර ශක්තියින් සමාන වේ. අභ්‍යන්තර ශක්තියින් සමානයි පුතේ. හරි. ඔන්න දැන් තමයි දත්ත CLM ලියලා අවසන් වුණේ. එහෙනම් පුතේ මේ වාක්‍ය පොඩ්ඩක් මතක තියාගන්න. උෂ්ණත සමානය කියන්නේ අභ්‍යන්තර ශක්තියින් සමාන වෙන්න ඕන. උෂ්ණ සමානය කියන්නේ අභ්‍යන්තර ශක්තියින් සමාන වෙන්න ඕන. හරි. දැන් අපි යන් ගානට. තාම ගාන පටන් ගත්ත එකක් නැහැ. හැබැයි ගාන හදන්න සියල්ල යුද්ධයට යන්න කලින් පුතේ සියල්ල ටික අපි ආයුධ සන්නද්ධ කරගත්තා. දැන් තියෙන්නේ යුද්ධය කරන්න. හරි දැන් පටන් ගමු. ඉක්මනට ගාන හදන්න පුළුවන් දැන්. ඒ කොටස බලන්න පුතේ දැන් ගාන හදන වේගය. ඒ කොටස. ඒකේ පළවෙනි කොටස අහන පුතේ අපිට A ලක්ෂයේදී දෙක කොටස අහන B ලක්ෂයේදී C ලක්ෂයේදී වාතයේ ඝනත්ව ගණනය කරන්න කියලා කියන පුතේ. මේ තියෙන ඝන සඳහන් ප්‍රකාශනයක්.
එහෙනම් මෙන්න මේක ලියුවනම් හරි මුලින්ම රෝ A සමානයි PA මෞලික ස්කන්ධයේ කැපිල්ල M R වාරයක් T. හරිද? දැන් ආදේශ කරලා ඉක්මන් කරලා. A ලක්ෂයේදී පීඩනය 10.5යි පැස්කල්. 10.5. A ලක්ෂයේදී මෞලික ස්කන්ධයේ වායු මෞලික ස්කන්ධය 3 වැඩි කිරීම 10 ඍණ 2යි. ඒකක ආදේශ වෙන්න ඕන. මට දැන් ඉඩමදි නිසා මම ඒකක දාන්නේ. මෙතන පුතේ 8.3.1යි. වාරයක් T කියන්නේ උෂ්ණත්වය. එහෙනම් පුතේ මතක තියාගනින් උෂ්ණත්වය ආදේශ කරනකොට නිරපේක්ෂ උෂ්ණත්වය නැත්නම් කෙල්වින් වලින් ආදේශ කළ යුතුමයි. එහෙනම් 24 එකතු වෙන 273. 27 ධන 273. හරි ලේසිනේ පුතේ මේක සුළු කරන්න. 10.5 වාරයක් 3 වැඩි කිරීම 10.3 වාරයක් මේ 1 යට 8.3.1 නේ 1 යට 8.3.1 නෝට 0.12 කියලා දාන්න පුළුවන්. එහෙනම් මේක අයින් කළ පුතේ මම 0.12 දානවා. බෙදීම 27.203 කියන්නේ පුතේ 300යි. හරිනේ. දැන් මේක සුළු කරන්න බැරි කමක් නැහැනේ. එහෙනම් පුතේ ඉක්මන් කරලා මේක සුළු කළෙන් උත්තරේ මට දාන්න. මං ගා උත්තර තියෙනවා. ඔයගොල්ලෝ දාන්න උත්තරේ සුළු කරලා. එකයි දශම දෙකයි kgm වර්ග. හොඳයි පුතේ. මේ ආසුරුවන් පස්සේ නෝ 1.2යි kgm වර්ග. 1.2යි kgm වර්ග. ඒ ලක්ෂ්‍ය ඝනත්වය පුතේ. අන්න ඒ වගේ දැන් ඊතා වේගයෙන් දෙක කොටස පුතේ මේකේ රෝ B සඳහා ප්‍රකාශනයක් ගන්න ඉක්මන් කරලා PB වාරයක් M බෙදීම R වාරයක් T. එහෙනම් පුතේ PB කියන්නේ B ලක්ෂ්‍ය පිළින ඇතින් 1.5 වැඩි කිරීම 10.5යි. මෙතන එන පුතේ 3 වැඩි කිරීම 10 2යි 8.3යි 1යි. මෙතන පුතේ 27 නෙමෙයි දැන් උෂ්ණත්වය. මේ තියෙන අපේ රූප සරණ දැන් ඔක්කොම ටික තියෙනවා 64.5. මේ ලේසි කරන වැඩක් කරන පුතේ 60.5 බෙදි ධන 273. මෙන්න මේ ටික සුළු කරන් පස්සේ උත්තරේ කීයද පුතේ ආවේ? රෝ B. ඉදාවේ රෝ B සඳහා ප්‍රකාශනය 1.6යි ඝනත්වය මෙතන වර්ධගෙන දෙන්නේ kgm ඍණ 3. හරි. මෙතන kgm ඍණ 3. හරි පුතේ. හරි මට වැරදිලා එක. දැන් හරිනේ. kgm ඍණ 3. හරි පුතේ දැන් හරි. මේක කියාවේ සුළු කරන් පස්සේ. මේ ටික සුළු කරන් පස්සේ අපිට එනවා මේ 1යට 8.31 වෙනකොට පුතේ අපිට දාන්න පුළුවන් 0.12 කියලා. මේ වෙනකොට එහෙම තමයි සුළු කරන්නේ. 1.6ක් කියන පුතේ 1.6යි kgm ඍණ 3. 1.6යි kgm ඍණ 3. දැන් මම මේක සුළු කිරීම හදන්නේ නැහැ. දැන් විභාග ළඟයිනේ මම හදන්නේ මේක ගාන හදන විදිය. හරි පුතේ. සුළු කිරීම හදාගන්න පුළුවන් නේද? ඊට පස්සේ පුතේ තුන්වෙනි කොට සහනවා රෝසි. රෝසි. දැන් ළමයිට සමහර ළමයිට රෝසි කියලා කතා කරන්නේ. මන්දන පිල්ලමේකේ ගෙදරට කියන්නේ බබී කියලා කියන්නේ. ගෑල් ළමයි නමක් දාලා තියෙනවා. ඊට රෝසි කියලා දානවා. ගෙදර ඉන්න බල්ලට නැත්තම් රෝසි කියලා නමනේ. හරි කමන්නේ. රෝසි සමානයි පුතේ PC වාරයක් M බෙදීම R වාරයක් TC. මෙතන හරි කමන්නේ අපි ආදේශ කරානේ. එහෙනම් පුතේ PC කියන්නේ 1.5 වැඩි කිරීම 10.5යි. මෞලික ස්කන්ධය 3 වැඩි කිරීම 10 වර්ගයයි. බෙදීම පුතේ 8.3යි එක වාරයක්. TC කියන්නේ පුතේ උෂ්ණත්වය ආපහු 27 ධන 273. මොකද උෂ්ණත්වය 27යි. මේ ඔක්කොම රූප සරණ තියෙන්නේ ඔක්කොම රූප සරණ තියෙනවා. එච්චරයි වෙනස. මේ ගාන හදන්න ලේසි. එහෙනම් මෙයා සුළු කරන් පස්සේ අපිට කීයක් එනවද? ඉතින් දාන්න ඉක්මන් කරලා සුළු කරන් පස්සේ කීය දෙන්නේ? ගණන්ත දැන් තව ටික වැඩි වෙනවනේ 1.8යි kgm ඍණ 3යි හොඳයි පුතේ. 1.8යි kgm ඍණ 3යි. ඔන්න ඝනත්ව ටික. රෝ A රෝ B රෝ C හොයාගත්තා. ඝනත්ව ටික හොයාගත්තා. ඉක්මන් කරලා මේ ටික ලස්සන ලියාගනින්ද?
හරිද? ලස්සන ලියන්න තියෙක් මන්ට රෝ A රෝ B රෝ C සඳහා ප්‍රකාශනයක් ගන්න කිව්වා. හොඳයි අපි ලකුණු 20ක් 15ක් විතර ගත්තා. පහ ගත්තා. ලකුණු 15ක් 20ක් විතර ගත්තා. නේ අරින් කලින් ලකුණු 10ක් ගත්තා. ලකුණු දැන් 30කට වඩා අනන්ත තියෙන පුතේ ගානේ. තව ලකුණු 120 අපිට ගන්න තියෙන්නේ. එහෙම තමයි හිතන්නේ හරිද? දැන් ලකුණු 30කට වඩා අරන් ඉවරයි. තව ලකුණු 120ක් ගන්න තියෙන්නේ. හරි පුතේ දැන් මම මේ ටික දාගන්න එක්මන් කරලා රෝ A කියන්නේ 1.2යි 1.2යි kgm වර්ග m ඍණ 3 රෝ B කියලා කියන පුතේ 1.6යි kgm ඍණ 3 රෝ C කියලා කියන්නේ 1.8යි kgm ඍණ 3 ආන පුතේ ඒ ටික අපි දාගත්ත දැන් බැහැ කියලා තාරින්න එපා පුතේ මේ වෙලාවේ Tamanට පුළුවන් උපරිම දේ කරපන් එච්චරයි වෙන්න ඕන හරි දැන් බලමු ඊළඟ ගාන ඊළඟ කොටස B ලක්ෂිතී වාතයේ පරිමාව බලපති කියන කතාව B ලක්ෂිතී වාතයේ පරිමාව V1 C ලක්ෂ්‍ය වාතයේ පරිමාව V2 ගණනය කරන්න කියලා කියනවා. ඔබේ පිළිතුර ආසන්න දෙවන දශම ස්ථාන දෙන්න. අන්න දෙවන දශම ස්ථාන දෙන්න කියලා ගාන කියනවා. ඒ පුතේ රූප සටහන දීලා තියෙන්නේ මෙන්න මෙතන පරිමාව V1 ලෙසත් මෙතන පරිමාව V2 ලෙසත්. B ලක්ෂ්‍ය වාතයේ පරිමාව V1 C ලක්ෂ්‍ය වාතයේ පරිමාව V2 කියලා දෙනවා. ඔන්න ඕක අහන්න. දැන් මම කියමු පුතේ මේක හදන්නේ කොහොමද? B වල V1 සහ V2 අහන පුතේ. කොහොමද හදන්නේ? කොහොමද හදන්නේ? මේ පුතේ ගන්න හිතන්නේ. මේ කියන වායුව සම්පීඩනය කිරීමනේ පුතේ කරේ පරිමාව අඩු කිරීමනේ කරේ. පරිමාව අඩු කරාට වායුවේ ඒ තියෙන වායුවේ කොටසක් අයින් කරාද? මේක පරිමාව අඩු කර බව ඇත්ත මේ පරිමාව අඩු කරා. පරිමාව අඩු කරාට පුතේ වායුවේ කොටසක් අයින් කරාද? නෑ සම්පීඩනයක් කරේ. එහෙනම් මේ අභ්‍යන්තරයේ තියෙන වාත ස්කන්ධය නියතයි. දැන් අහුවෙන උත්තරේ. අභ්‍යන්තරයේ වාත ස්කන්ධය නියත නිසා පුතේ මේ කියන වායුවට මොකක්ද දාන්න පුළුවන් වෙන්නේ? වායු නියම දාන්න පුළුවන්. වායු නියම දාන්න පුළුවන්. ඇයි? අභ්‍යන්තරයේ තියෙන වාත ස්කන්ධය නියතයි නියත වායු ස්කන්ධයකට අපිට වායු නියම දාන්න පුළුවන් කියලා අපි කලින් කිව්වා. නේද? එහෙනම් පුතේ මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මම දෙකම කියලා දෙන්නම්. එකක් තමයි පුතේ මෙන්න මේකට PV සමාන NRT දාලා මෙතන තියෙන මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. හරිද? මෙතන තියෙන මවුල සංඛ්‍යාව හොයන්න පුළුවන්. මොකද මේ මවුල සංඛ්‍යාව තමයි මෙතනක් තියෙන්නේ. මේ මවුල සංඛ්‍යාව තමයි මෙතනක් තියෙන්නේ. මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මවුල සංඛ්‍යාව මෙතන තියෙනවා කියලා හිතලා එහෙම වෙනවනේ අනිවාර්යෙන් වෙනස් වෙන්නේ නැහැ නේ කොහොමවත් ආවෙත් නැහැ කොහටවත් මෙහා ගියෙත් නැහැ. අභ්‍යන්තර හිර වෙලා තියෙන වාතය. මෙතනට PV සමාන NRT දාලා පුතේ මෙතන පරිමාව හොයන්න පුළුවන්. පැහැදිලිද? එතන පරිමාව හොයන්න පුළුවන්. ඒ මවුල සංඛ්‍යාව මෙතනත් තියෙන ඉතල පුතේ මෙතනට PV සමාන NRT දාලා මේක මේ පරිමාව හොයන්න පුළුවන්. හැබැයි එහෙම සුළු කරනවා කියන එක පුතේ කරදරයක්. එපා වෙනු ගන්න දන්නේ. දැන් මේ තියෙන වායු ස්කන්ධ නීති නිසා වායුවෙම දාන්න පුළුවන් නම් පුතේ අපි කරන්න තියෙන්නේ එකක් තමයි PV සමාන NRT වලින් දාලා හදන්න පුළුවන් ගලා මේ දාලා තුනා. එහෙම නැත්නම් පුතේ A වලටයි B වලටයි ඊට පස්සේ B වලටයි C වලටයි අවස්ථා වායු සමීකරණ දාලා ඉතා පහසුවෙන් ගාන හදන්න පුළුවන්. පැහැදිලිද? අවස්ථා වායු සමීකරණ දාලා ඉතා පහසුවෙන් ගාන හදන්න පුළුවන් පුතේ. තේරෙනවද පුතේ? සමාධි හරි දාපු විදිහ හරි. විශ්මි කියනවා ඝනත්වය කියන්නේ ස්කන්ධ විදිහින් පරිමාවකින් හදන්න පුළුවන්. හරි එකකින් හදන්න පුළුවන්. ඒකෙන් හදන්න පුළුවන් පුතේ. හරිද? එතකොට අපි ස්කන්ධ හොයාගන්න එපා. ස්කන්ධ වල මෙතන PV සමාන NRT දාන්න වෙනවා. කරදරයිනේ. නේද? එහෙනම් පුතේ ලියන්න මෙන්න මෙහිම තරුවක් දාලා ලියන්න. ඔන්න රතු පාටින් ලියන්න මේක ගානට අදාළ නැති දෙයක්. මේක කියලා දෙන තීරි පාටේ තමයි මේක දෙන්නේ. එහෙනම් පුතේ මෙම අවස්ථාවේදී වාතයේ ස්කන්ධය නියත වේ. වාතයේ ස්කන්ධය නියත වේ. එහෙනම් වාතයේ ස්කන්ධය නියත නම් පුතේ නියත වායු ස්කන්ධය අපි දාන්න පුළුවන් වායු නියම. එහෙනම් මෙයට වායු නියම යෙදිය හැක. වායු නියම යෙදිය හැක.
මොකද පුතේ නියත වායු ස්කන්ධයකට විතරයි නියත වායු ස්කන්ධය විතරයි වායු නිම දාන්න පුළුවන්කම ලැබෙන්නේ. හරිද? එහෙනම් පුතේ මෙයාට වායු නිම දාන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? A වලටයි B වලටයි ඕන්නම් පුතේ A වලට PV සමන නාටි දාලා මෙතන මෞල සංඛ්‍යාව හොයාගෙන එයා මෞලික ස්කන්ධයෙන් බෙදලා ස්කන්ධ හොයාගෙන ඕන්නම් අර මේ ඝනත් වලින් උත්තරේ ගන්න පුළුවන්. ඒක ටිකක් කරදරයිනේ. එහෙනම් බලන්න විභාගෙදී ඕක අපරාධනේ පුතේ කාලේ. නේද? එහෙම දාන්න පුළුවන්. එහෙනම් පුතේ මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි තුනක් තියෙනවා. මෙතනට PV සමන නාටි දාලා මෙතන මෞල සංඛ්‍යාව හොයාගන්න. ඒ මෞල සංඛ්‍යාව මෙතන ආදේශ කරලා මෙතන PV සමන නාටි දාලා මෙතන පරිමාව හොයාගන්න. එක ක්‍රමයක්. එහෙම නැත්නම් පුතේ මෙතනට PV සමන නාටි දාලා මෞලික ස්කන්ධයක් දැන් නිසා වායු ස්කන්ධය හොයාගන්න. එහෙනම් ස්කන්ධය කියන්නේ මොකද්ද පුතේ? පරිමාව m සමානයි vd නේ. ඒකෙන් ඝනත්වය දන නිසා එක් එක් අවස්ථාවල පරිමාව හොයන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. හරිද? ඉතින් මට හිතෙන පුතේ මෙතන පරිමාවක් දන්න නිසා නේද? මෙතන ඝනත්වයක් දන්න නිසා අපිට පුළුවන් මෙන්න මේ දෙන පාවිච්චි කරලා මෙතන තියෙන වායු ස්කන්ධය හොයාගන්න. ඒක ගොඩක් ලෑස්ති වේවි මේ වලට සාපේක්ෂව ගන්නකොට. නේද? ඊට වඩා ලේසි අවස්ථාව අපි ක්‍රම සියල්ලම හදලා බලමු. එහෙනම් පුතේ ලියන්න. මෙහෙම ලියන්න. මෙම ගැටලුව ක්‍රම තුනකට විසඳිය හැක. ක්‍රම තුනකට විසඳිය හැක. ක්‍රම තුනකට විසඳිය හැක. ක්‍රම තුනකට විසඳිය හැක. එක නියමිතේ PV සමාන A ලක්ෂයට PV සමාන nRT යොදා A ලක්ෂයට PV සමාන nRT යොදා මෞල සංඛ්‍යාව සොයාගෙන එමගින් B හා C ලක්ෂවලට ද PV සමාන nRT යොදා ගැටලු විසඳිය හැක. එමගින් B හා C ලක්ෂවලට ද PV සමාන nRT යොදා ගැටලු විසඳිය හැක. එකක්. අනිත් පුතේ A හා B ලක්ෂවලට අවස්ථා වායු සමීකරණය දැමීමෙන් යන්නේ A හා B සමීකරණ වලට අවස්ථා වායු සමීකරණය දැමීමෙන් A හා B අවස්ථා වලට අවස්ථා වායු සමීකරණ දැමීමෙන් එක තව එකක්. ඊට පස්සේ පුතේ තව එකක් තියෙනවා මෙතනට ස්කන්ධ සමානයි පරිමාව ඩිග්‍රී ගණන්ත්‍ය ආදේශ කළා ස්කන්ධ හොයාගෙන ඒ ස්කන්ධ මෙතනට ආදේශ කළ පුතේ පරිමාව අපිට හොයාගන්නත් උලමුද අපි ගණන්ත්‍ය දන්න නිසා. 3 ලියන්න පුතේ. 3 තමයි ලේසිම ක්‍රමය. ඔව් 3 තමයි ලේසිම ක්‍රමය. A ලක්ෂයේ ඇති වායු ස්කන්ධය පහසුවෙන් සොයාගත හැක. දැන් වාත ස්කන්ධ නියතයිනේ. වායු ස්කන්ධය පහසුවෙන් සොයාගත හැක. එමගින් B හා C ලක්ෂවල පරිමාව සොයාගත හැක. එහෙනම් පුතේ අපි 2යි 3යි ක්‍රම දෙකට හදමු. පළවෙනි ක්‍රමය අයින් කළා දාම PV සමන ඉන්න දැනක ටිකක් අමාරුයි. සංකීර්ණයි පා වෙනවා. හරිද? මේක ගොඩක් ලේසි පුතේ. මොකද මේක අපි උෂ්ණත්වය ආදේශ කරලා තමයි සුළු කරලා ගත්තේ. මේක ගොඩක් ලේසි හදන්න. මොකද අපි උත්තර හදලා තියෙන නිසා. එහෙනම් පුතේ මම කරන්නේ ඉස්සෙල්ලා A ලක්ෂයට දානවා වාතයේ මෙවියන් ස්කන්ධය සමානයි පරිමාවාරයක් ඝනත්වය. හරිනේ ස්කන්ධය හොයාගන්න පුළුවන් පුතේ. ස්කන්ධය මම දන්නේ නැහැ. එයා නියතයි. පරිමාව පුතේ 1 ඝන මීටර ඝනත්වය A ලක්ෂ ඝනත්වය 1.2යි. එන උත්තරේ නෝ කිලෝග්‍රෑම් වලින්. ඊට පස්සේ පුතේ B ලක්ෂ දානවා. B ලක්ෂ ස්කන්ධය සමානයි පරිමාව VB වාරයක් ඝනත්වය ρB. එහෙනම් බලන්න පුතේ මෙතන ස්කන්ධය වෙනස් වෙනවද? නෑ. නියත ස්කන්ධයක් තියෙන නිසා මෙතන ස්කන්ධයත් 1.2ම තමයි. සමානයි පරිමාව පුතේ අපි දන්නේ නැහෙනි. VB පරිමාව V1 කියලා තමයි ගාන ගත්තේ. V1 වාරයක් PB ගෙන් පුතේ එතන ඝනත්වය 1.6යි.
එහෙනම් V1 සමානයි 1.2 බෙදීම 1.6. ඒකෙ පුතේ 12 බෙදීම 16. 4 වරක් 3යි 4 වරක් 4යි 0.75 ඝන මීටර. 0.75 ඝන මීටර. හරිද? හරි සරල උත්තරේ නේ පුතේ මේකේ. තුන ක්‍රමයේ තුනට දාන පුතේ C ලක්ෂ දාන එකම. ස්කන්ධ සමානයි පරිමා වැඩි කිරීම ඝනත්වය. BC වාරයක් D rho C. ස්කන්ධය වෙනස් වෙන්න පුළුවන්ද? බෑ. නියත වායු ස්කන්ධය පුතේ 1.2 සමානයි. එතන පරිමාව දීලා තියෙන්නේ V2 කියලා. ඝනත්වය පුතේ rho C 1.8යි. එහෙනම් rho C එනවා. rho C එනවා නෙමෙයි. හරි rho C ඝනත්වය එනවා. 1.2 බෙදීම 1.8. 12 බෙදීම 18. ඒ කියන්නේ පුතේ 3න් කැපුරම් පස් 3 වරක් 2යි 3 වරක් 6යි නේද? sorry 6න් කැපෙනවනේ. 6 වරක් 2යි 6 වරක් 2 6 වරක් 3යි. සුරු වල පස්සේ අපිට එන පුතේ 3න් 2යි කියලා කියන්නේ 0.20ට 3 වරක් 6යි දෙකක් ඉතිරි 20ට 6යි 6යි 6යි. දශම ස්ථාන දෙකකට සුළු කරන්න නිසා 0.667 ඝන මීටර. 0.667 ඝන මීටර. ඔන්න මේ ක්‍රමේ තමයි ලේසිම ක්‍රමේ. මේ ක්‍රමේ තමයි පුතේ ලේසිම ක්‍රමේ. හරිද? ඇයි කියලා බලමු. පළවෙනි ක්‍රමේ කොහොමද අමාරුට පේනවනේ. ඒක පිවිසෙන එන්නඩි දාලා පිස්සුවක් නටන්න වෙනවා. දෙක ක්‍රමෙත් පුතේ ඊට වඩා ටිකක් සංකීර්ණයි. මෙතන උෂ්ණත්වය 27යි මෙතන 64.5යිනේ. එතකොට සුළු කරනකොට පොඩි ප්‍රශ්නයක් වෙනවා. මේක තමයි ලේසි වුනේ. අපි දෙක ක්‍රමයකට හදලා බලන්න. Aටයි Bටයි හොයලා බලන්න පුතේ ඔක දාලා ඒත් ඔය උත්තරේ මේවි. කිසි වෙනසක් වෙන්නේ නැහැ. හරිද? එතන මෙතන උෂ්ණත්වය 300 කෙල්වින් මෙතන 300 නෙමේ 264.5 අන්නතර වෙන පුතේ 337.5 කියලා 337.5 සුළු වෙනකොට පොඩ්ඩක් වැඩි අමාරු වෙනවා. හරිද? පුංචි අමාරුවක් වෙන එතනදී. ඔන්න හදලා බලන්න. කිසිම අවුලක් නැහැ පුතේ හදලා බලන්න. මේ උත්තර ටිකම ඒවි. හරිද? ඒ උත්තර ටික මේ පුතේ කිසිම අවුලක් නැහැ. හදලා බලන්න ඒ උත්තර ටික මේවි. දෙක ක්‍රමය කියලා ලියලා බලන්න. Aටයි Bටයි දාන්න P1 V1 බෙදීම T1 සමානයි P2 V2 බෙදීම T2 Bටයි Cටයි දාන්නෙන් පස්සේ එකම ඔය උත්තර දෙක එහෙමම ඒවි. සුළු ක්‍රියම් ටිකක් අමාරු වෙනවා. හරිද? එහෙනම් මම මේක මකන්නම්. වායු ස්කන්ධය හොයාගත්ත මෙතනින් M 1.2ක් කියලා මම එක ලියලා තියෙන පැත්තකින් අවශ්‍ය වුණොත් ගන්න 1.2 කිලෝග්‍රෑම් කියලා ගත්තා. පරිමාව දෙක හොයාගත්ත පුතේ මෙතන 0.75යි 0.75යි මෙතන 0.6යි 7යි 0.6යි 7යි ඔන්න පරිමා දෙක. ඕන්නම් එක විදියකට අපි හදලා බලමු පුතේ ඕක දෙක ක්‍රමයකටත් හදලා බලමු. දෙක ක්‍රමයකටත් හදලා බලමු. Aටයි Bටයි අවස්ථා වායු සමීකරණ. PA VA බෙදීම TA සමානයි. PB VC VB බෙදීම TC. PA කියන්නේ පුතේ 10.5යි. පරිමාව 1යි. උෂ්ණත්වය 27 දන 273යි. මේක ටිකක් අමාරු කියන්නේ නිසා. PB කියන්නේ පුතේ 1.5 වැඩි කිරීම 10.5යි. VC කියන්නේ පුතේ V1 කියලා ගත්තේ. TC කියන්නේ 273ට එකතු වෙන්න ඕන 64.5යි. මෙයා සුළුව බලන්න 10.5 කැපේවි. ආයෙ මෙන්න පුතේ V1 කියන්නේ 0.75 කියලා එවි. කිසි වෙනසක් නැහැ. දැන් මට කියන්න මොකද ලේසි? එකද ලේසි දෙකද ලේසි? කොහොමද තුන PV සොනෙන්නට ඉතින් අයින් කරානේ. එකට සංකීර්ණ කියලා පේනෝනේ. මොකද පුතේ ලේසි? එක ලේසි. එහෙනම් ඒක අල්ල ගන්න. හරි පුතේ. ඊට පස්සේ මේක ඊළඟ කොටස දාන්න. දැන් අපිට අවශ්‍ය ටික ලියාගෙන ඉවරයි පුතේ. මෙතනින් පස්සේ ගාන තව චුට්ටක් සංකීර්ණ වෙනවා. මෙතනින් පස්සේ තමයි තාපගත විද්‍යාවට එන්නේ. මෙතන තුනේ වායු ගානක්. දැන් තාපගත විද්‍යාව. ස්ථිරතාපී චක්‍රය රේඛීය ලෙස උපකල්පනය කරමින් අනුපුතේ යටිලක් ගහන රේඛීය ලෙස උපකල්පනය කරමින් ලියාගත්තන්නේ. PV සටහන දෙක රූපයේ පෙන්වා ඇති ආකාරයට නැවත ඇඳිය හැක. පුතේ මේ ගාන හදනවා නම්
චූටි වෙනසක් කරලා ගාන දන්න ඕන. හරිද? පුංචි වෙනසක් කරලා ගාන දන්න ඕන. දැන් කියනවා A සිට B දක්වා තියෙන මාර්ගය රේඛීයයිද? A සිට B දක්වා තියෙන මාර්ගය රේඛීයයි කියනකොට පුතේ ගාන ටිකක් ලේසි කරලා තියෙනවා. ගාන ගොඩක් ලේසි කරලා තියෙනවා. ගාන ගොඩක් ලේසි කරලා තියෙනවා. වක්‍ර ගාන සම්බන්ධ අපිට හදන්න බැහැනේ. එහෙනම් මම දැන් ආයෙම රූපසනක් හද ගන්නවා පුතේ මේ කියන දත්ත ලකුණු කරලා. හරිද? දැන් මට මේව ඕනේ නැහැ. මේකත් ඕනේ නැහැ. ඕනේ මුකුත් ඕනේ නැහැ. ආයෙ අදිමු රූපසනක් මාත් එක්ක. මේ පුතේ. දැන් අපි දන්නන පුතේ මේ PV වක්‍රයේ යටත් වර්ගඵලයෙන් මොකද ලැබෙන්නේ? PV වක්‍රයේ යටත් වර්ගඵලයෙන් ලැබෙන්නේ මොකද පුතේ? කළ කාර්ය ප්‍රමාණය. දැන් මොන දෝෂයක් වෙන මේ ගානදී? පුතේ මේක පටන් අරන් තියෙන බිඳුවෙන් නෙමෙයි. පීඩනය පටන් අරන් තියෙන පුතේ එකෙන්. ඒකෙන් අර බිඳුවේ කියන කෑල්ල අයින් කරලා. එහෙනම් ඔයා ප්‍රස්තාර අදිනකොට පුතේ බිඳුවේ කියන කෑල්ලෙන් පටන් අරන් ගන්න දෙන ලේසි. මොකද වර්ගඵල එනකොට එහෙම නැත්නම් පුතේ මෙන්න මෙහෙම වර්ගඵල කරන පුතේ මෙහෙම වර්ග යටත් වර්ගඵල මෙයා හොයනවනේ. ඒතර මේක යටින් තියෙන වර්ගඵල ඔයාට මග හැරෙනවා. පැහැදිලිද? යටින් තියෙන වර්ගඵලෙ මග හැරෙනවා. ඒ නිසා මේ ප්‍රස්තාරේ නැවතත් අදිනකොට නැත්නම් නැවතත් ප්‍රතිස්ථාපනය කරන පුතේ මෙන්න මෙහෙම දාගත්තා නම් වැඩි ලේසි. කොහොමද කරන්නේ? බිඳුවෙන් පටන් ගන්නවා. එක තියෙන පුතේ මෙන්න මේ වගේ තැනක. එක වැඩි කිරීම 10 5යි පැස්කල්. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. බය වෙන්න එපා. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. මෙතන පිටිනේ පුතේ 1.5 වැඩි කිරීම 10 5යි පැස්කල්. දැන් හරියනේ පැහැදිලිද? එහෙනම් පුතේ මෙතන තමයි කියන රේඛාව තියෙන්නේ. මෙන්න මේක තමයි රේඛාව. සරල රේඛාව. හරිද? ඒ තමයි පුතේ මේ තියෙන්නේ. ඔන්නෝම පල්ලෙහාට කැලක් එනවා. ඒක දාගත්තේ නැතුනොත් මොකද වෙන්නේ? යටත් වර්ගඵලය ගන්නකොට පුතේ මෙන්න මේ කියන වර්ගඵලයේ මග හැරෙන ළමයිට මේ අවුරුද්දේ ගොඩක් ළමයි ගාන නාගත්තේ මේ හේතු නිසා. යට තියෙන වර්ගඵලයේ උන්ට අමතක වුණා. හරිද? යට තියෙන වර්ගඵලෙ උන්ට අමතක වුණා. එහෙනම් පුතේ ලස්සනට දැන් පිටු භාගයක් හරි කමන්නේ අරගෙන මෙන්න මේ රූප සඳ ගනින් දැන් ලස්සනට. යටත් එක්ක ගත මෙතන බිඳුව කියලා දාගත්තා. මෙතන A මෙතන B මෙතන C මෙහෙමනේ දැන් යන්නේ ඊතලේ. මේක ස්ථිරතාපී ක්‍රියාවලියක්. ඒ කියන්නේ පුතේ ඩෙල්ටා Q බිඳුව. ඒකත් දාගනි. කලින් අපි දාගත්ත ওই ටික. ආයි දත් ඔක්කොම ටික මේකේ ලකුණු කරමු. A ලක්ෂයේ පරිමාව මෙතන දින පුතේ 1 ඝන මීටර කියලා කිව්වා. B ලක්ෂයේ පරිමාව මෙන්න මෙතන පුතේ 0.75යි කියලා කිව්වා. C ලක්ෂයේ පරිමාව මෙන්න මෙතන පුතේ 0.67යි කියලා කිව්වා. ඔන්න පරිමා ටික දාගත්තා. A ලක්ෂයේ උෂ්ණත්වය 27යි සෙල්සියස් කියලා කිව්වා. B ලක්ෂ උෂ්ණත්වය 64.5යි සෙල්සියස් කියලා කිව්වා. C ලක්ෂ උෂ්ණත්වයත් 27යි සෙල්සියස් කියලා කිව්වා. ඒ නිසා A ලක්ෂයේ C ලක්ෂයේ අභ්‍යන්තර ශක්තියින් සමානයි කියව උෂ්ණත්ව සමාන නිසා. A වලයි C වල උෂ්ණත්ව සමාන නිසා අභ්‍යන්තර ශක්තියින් සමානයි කො. දැන් ඒව මට මතකයි. මම කිව්වන කාරණා ටික ඔන්න ඔළුවේ තියෙන්න ඕනේ දැන්. ගානක් හදන කෙනෙකුට නිකන් භාවනාවක් කරනවා වගේ. ආයි සුපිරියටම ඔක්කොම ටික ඔළුවේ තියෙන්න ඕනේ. කාල චුට්ට වැඩිපුර යනවනේ. පැයකට සීමා කරන්න නේද? බෑහෙට වඩා වැඩි කරක් යනවා. කමක් නැහැ. චුට්ටයි තියෙන්නේ. C කොටස ගමන් පස්සේ E කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. කියන්නේ විනාඩියෙන් උත්තරේ ගන්න පුළුවන් කොටසක්. හරි දැන් බලමු පුතේ දැන් කොහොමද ගාන දන්නේ? දැන් අපි ගාන කියමු. ඔන්න ඇඳිය හැක. ඔන්න දැන් පුතේ ඒගොල්ලෝ දීපු රූපසරණ අමතරව අපි රූපසරණ හදාගත්තා. මේක ඒගොල්ලෝ දීලා නැහැ. ළමයිට මේක අමතක වුණා. ඒතර වර්ගඵලය ගන්නකොට ගත්තේ ත්‍රිකෝණයේ වර්ගඵලය විතරයි. ලකුණු බිඳුව ඇතරින් පස්සේ. ඔක්කොම වැරදි. හරි. ඒක පොඩ්ඩක් බලන්න අනිවාර්යෙන් විභාගෙදී. ස්ථිරතාපී වක්‍රය රේඛීය ලෙස උපකල්පනය කරමින් PV සටහන දෙක රූපේ වෙන්ව ඇති ආකාර නැවත ඇඳිය හැක. ආන්න. හරිද? A සිට B දක්වා වාතය සම්පීඩනය වන ක්‍රියාවලියේදී පහත සඳහන් දෑ ගණනය කරන්න. A සිට B දක්වා පුතේ අපෙන් අහන්නේ. මෙන්න මේ මාර්ගය අහන්නේ. ඩෙල්ටා Q බිඳුවයිනේ. එක වාතය මගින් කරන ලද කාර්ය. එහෙනම් පුතේ වාතය මගින් කරන ලද කාර්ය කොහොමද වෙන්නේ? A සිට B දක්වා යටත් වර්ගඵලයෙන් ආන්න මෙන්න මේ වර්ගඵලෙ නෝ පුතේ මේ කෑල්ල ළමයිට අමතක වුණා. ඒතොර ලකුණු බිඳුවයි. එහෙනම් පුතේ මෙන්න මේ වර්ගඵලය පාට කරගනින් ලස්සනට.
දැන් තේරෙනවනේ වැරද්ද මොකද්ද කියලා වෙනනේ. 3PC මැත් තියෙන ඔය වර්ගඵල හොයන්න ඕනේ පුතේ. එහෙනම් මෙයා මොනවත් පැත්තට කැමරෙන්නේ? මෙයා පුතේ කැරකෙන්නේ මොන පැත්තටද? කැරකෙන්නේ මොන පැත්තටද? මෙයා කැරකෙන්නේ වම් පැත්තට. වම් පැත්තට වාමාවර්තව කැරකෙනවා නම් ඩෙල්ටා W මොකක්ද දෙන්න ඕන? ඍණයි. ලකුණත් වැදගත් පුතේ. ලකුණ නැත්තම් ලකුණු බිඳුවයි. හරිද? ඒක මම දුන්න සටහනේ. වම් පැත්තට වාමාවර්තන ඍණයි. දකුණු පැත්තට දකුණු කියන පුතේ දක්ෂිණාවර්තන දානයි. එහෙනම් මේක ඍණ කාර්යයක්. එහෙනම් පුතේ මෙන්න මේක දාගමු ABC. මෙන්න මෙතන පුතේ දාගෙන D කියලා ලස්සනට. මෙතන දාගෙන E කියලා. මෙතන දාගෙන පුතේ F කියලා. ඒව මම දාන ඒවා. හරිද? මට ගාන කියලා දෙන්න පහසුවෙන් දාන ඒවා. එහෙනම් A සිට B දක්වා කළ කාර්යය කියන පුතේ A B E F වර්ගඵලය. අන්න පුතේ ලියා බලන්න රතු පාට පෑනීම් වාක්‍යයක්. C වල 1. ඊවර රතු පාට පෑනීම් වාක්‍යයක්. A සිට B දක්වා සිදු කළ කාර්ය අනුව 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 AB යටත් වර්ගඵලයයි. AB යටත් වර්ගඵලයයි. AB යටත් වර්ගඵලයයි. AB යටත් වර්ගඵලයයි. මෙය වාමාවර්තව තිබෙන නිසා වාමාවර්තව තිබෙන නිසා මෙය වාමාවර්තව තිබෙන නිසා ඩෙල්ටා W ඍණ වේ. ඩෙල්ටා W ඍණ වේ. ඩෙල්ටා W ඍණ වේ. එහෙනම් පුතේ මොකක්ද කළ කාර්යය? එහෙනම් ලියවමු A සිට B දක්වා කළ කාර්යය. A සිට B දක්වා කළ කාර්ය කොච්චරක්ද? මෙන්න මේ වර්ගඵලය A B E F වර්ගඵලය. A B E F වර්ගඵලය. A සිට B දක්වා කළ කාර්ය කියන පුතේ A B E F වර්ගඵලය. අන්න දැන් ආදේශ කරනවා. එහෙනම් මේ තියෙන 3PC යමක් 3PC වර්ගඵල ගන්නේ සමාන්තර පාද එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරන ලම්බුසි. එහෙනම් පුතේ මෙතන මොකද වෙන්න ඕන? සමාන්තර පාදක මේ එකෙක් මෙන්න මේක. එක වරින් 1.5 වැඩි කිරීම 10/5. හරිද? මෙතන උස 1 වැඩි කිරීම 10/5. ධන මම මේක මකන්න. 1 වැඩි කිරීම 10/5යි. හරිද? මෙතන 1 වැඩි මෙතන තියෙන 1 වැඩි කිරීම 10/5. හරිද? ඒ දෙන එකතු කරලා දෙකෙන් බෙදුවා. ලම්බ උස කොච්චර පුතේ? මේ තියෙන ලම්බ උස කීයද? 1 ඍණ 0.75. 1 ඍණ 0.75. 0.75. ඔන්න කළ කාර්යන. එහෙනම් මෙතන 10/5ක් පොදු ඉරට ගත්තාන් පස්සේ 1.5 1 කියන පුතේ 2.5යි. 2.5 බෙදීම 2 වාරයක් 10/5 වාරය පුතේ 0.25. මේක සුරුවන් පස්සේ W වල යගේ AV. එහෙනම් 25 සරක් 25 කියන පුතේ 625යි. මෙතන දශම ස්ථානයයි මෙතන 2යි කියන දශම ස්ථාන 3යි. බෙදීම 2 වාරයක් 10/5. එහෙනම් මෙතන පුතේ 625 බෙදන 2කින් මෙතන නැත්තම් 625 බෙදීම 2 මෙතෙන් 10 3ක් ගත්තා 10 වර්ගය කියන්නේ 100ක් ඉතිරි. එහෙනම් මෙතන කැපෙනවා මෙතන 50යි. එහෙනම් බිඳුවයි 5 5 25 5 දෙකක් ඉතිරි. 5 2 10යි 10යි 2යි 12න් 2 එකක් ඉතිරි. 5 6 31යි 31යි. 31250යි ජූල්. මෙහෙම තෝරනවා නම් පුතේ ලකුණු බිඳුවයි. ඇයි? මෙයා වාමාවර්ත කාර්යයක් නේ තියෙන්නේ. වාමාවර්තන අවසන් දාන පුතේ කර කාර්ය සමානයි කියලා දාලා ආයි වාක්‍ය ලියපන් පුතේ. ඍණ 31250යි ජූල් කියලා. මේ ඍණ ලකුණු තමයි ලකුණු හම්බුනේ. ඍණ ලකුණු නැත්නම් ලකුණු බිඳුවයි. ඍණ ලකුණට තමයි පුතේ ලකුණු දෙන්නේ. ඍණ ලකුණත් එක්ක. එහෙම නැත්නම් 31250 ජූල් කිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද? 31250 ජූල් කිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ. ඍණ ලකුණත් එක්ක තමයි ලකුණු හම්බෙන්නේ. හරි. ඊට පස්සේ පුතේ ඊළඟ කාරණාව මේ ගාන හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා.
එතකොට ඔය රිල් ලකුණු අමතක වෙන කතා. ඒ කියන්නේ පුතේ වාම ආවර්තන ඍණයි දක්ෂිණත් ධන කියන අමතක වෙන එක පොඩ්ඩක් වළක්වා ගන්න පුළුවන්. ඊයම පුතේ දෙක ක්‍රමයේ කියලා. මේ ගහන දබුණා දෙක ක්‍රමයකුත් තියෙනවා. ඒත් ඕකම තමයි උත්තරේ එන්නේ. ඒත් ඕකම තමයි පුතේ උත්තරේ එන්නේ. හරිද? මකන්න. මේකමයි උත්තරේ එන්නේ. රිල් ලකුණත් එක්කම එන පුතේ. හරිද? මේක ගොඩක් වැඩක් නැහැ. මේක මේ ගොඩක් සාර්ථකයි. මේකත් මම කියලා දෙනවා මේකෙන් MCQ ටිකක් කොට දා ගන්න පුළුවන් නිසා. රතු පාටින් ලියපොතේ මේක රතු පාටින් A සිට B දක්වා කළ කාර්යය පුතේ WAB නේ. සමානයි P වාරයක් ඩෙල්ටා V. ඕකනේ සමීකරණ අපි නේද? P කියන පුතේ පීඩනය. ඔන්න මෙතන තමයි පොයින්ට් එක අල්ලගන්න තියෙන තැන. පුතේ දැන් මේ A සිට B දක්වා යනකොට පීඩන තියෙන දෙකක්. මෙතන පීඩන 1 වැඩි කිරීම 10 පැස්කල්. මෙතන පීඩන 1.5 න් 10 පැස්කල්. පීඩන දෙකක් තියෙනවා. පීඩන දෙකක් තියෙනකොට පුතේ හොඳට මතක තියාගන්න පුතේ මෙතන ආදේශයෙන් P පීඩනයක් විතරයි. එහෙනම් මෙතන පීඩනයයි මෙතන පීඩන දෙකක් තියෙනකොට පුතේ අන්නේ දෙන්නගේ මධ්‍යනේ ආදේශ කරනවා හරි. පීඩනයේ මධ්‍යන මොකද මෙතන ආදේශයෙන් P පීඩනයක්. එහෙනම් මෙතන පීඩන දෙකක් තියෙනවනේ. දෙකක් තියෙනවනේ. ඒ නිසා ඒ දෙන්නගේ මධ්‍යන්නේ ආදේශ කරන්න ඕනේ පුතේ. එහෙනම් මෙතන එන්නේ සමානයි 1 වැඩි කිරීම 10 ධන 1.5 වැඩි කිරීම 10 එකතු කරා දෙකෙන් බෙදුවා. අරකම තමයි එන්නේ. අරකට කොහොම නාවේ වර්ගඵලෙත් එකකින් නෝනේ. පුතේ ඩෙල්ටා v වලින් තමයි ලකුණු ගන්න. බලන්න පුතේ ඩෙල්ටා v කියන්නේ මොකද්ද? ඩෙල්ටා v කියන්නේ පුතේ අවසානයකින් ආරම්භයක අඩු කරනවා. අවසානයකින් ආරම්භයක අඩු කරනවා. එහෙනම් කවුද මේ? මේ බලමු පුතේ. ඊතලේ පටන් ගත්ත a වලින්. ඊතල අවසන් වුණේ b වලින්. a වලින් පටන් ගත්තා b වලින් අවසන්. එහෙනම් පුතේ අවසාන එක කවුද? vb ඍණ ආරම්භයක va. එහෙනම් මේක සුළු කරන් පස්සේ 1 වැඩි කිරීම 10 ධන 1.5 ඍණ 10 බෙදීම දෙවාරයක් පුතේ VB කියන්නේ 0.75 ඍණ V කියන්නේ 1යි. අන්න ලකුණ ඍණත් එක්ක එනවා. අන්න පුතේ මෙතන ලකුණ ඍණත් එක්ක එනවා. අන්න එතකොට ලකුණ ඍණත් එක්ක එනවා. ඍණ 31000 කීදාවේ 31250 ජූල්. 31250 ජූල්. එතකොට ලකුණත් එක්ක එනවා. තේරුණාද? ලකුණ අමතක වෙනා නම් පුතේ ඔන්න ලකුණත් එක්කම එනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ මෙතන ආදේශ ගන්නේ මෙන්න මේවට තරවොත් දාලා ලියාගනින්. P වලට පුතේ ලියවන් තරවොත් දාලා මෙන්න මෙතනට ගාන හදන්න පුළුවන් පස්සේ මේක ලියන්න ඉස්සෙල්ලා. P වල ලියන තරවොත් දාලා පීඩන දෙකක් ඇති නිසා මධ්‍යන්න පීඩනය ගනි. මධ්‍යන්න පීඩනය ලබා ගනි. පීඩන දෙකක් ඇති නිසා මධ්‍යන්න පීඩනය ලබා ගනි. මෙතන මෙන්න මෙතන ඉතලක් දාලා ලියමු පුතේ. පරිමා වෙනස හෙවත් අවසාන පරිමාවෙන් ආරම්භක පරිමාව අඩු කරයි. අවසාන පරිමාවෙන් ඒක අපි දන්නේ පුංචි ලොකු දන්නේ අවසානකින් ආරම්භක අඩු කරන්න ඕනේ. ඒක තමයි ලකුණත් එක්ක ඉන්නේ. ලස්සන ලකුණත් එක්ක ඉන්නේ. ක්‍රම දෙකම කියලා දුන්නා හරිද? මම තියාගත්තේ නැහැ මොකක්වත්. හරි. ඊට පස්සේ උතේ අපි ඒකේ දෙක කොටස අපෙන් අහන්නේ කරන ලද කාර්ය අහන්නේ පුතේ අපෙන් අහන්නේ දෙක අහනවා අභ්‍යන්තර ශක්තිය ඇති වූ වෙනස. ඉතින් පුතේ හරියනේ දැන් ඩෙල්ටා W දන්නවනේ. දැන් මම මේක මකන්නම්. ඩෙල්ටා W දන්නවනේ. නේද? ඩෙල්ටා W කියන්නේ A සිට B දක්වා පුතේ ඩෙල්ටා W මම මෙතනම දා ගන්නම්. සමානයි ඍණ 31250 ජූල්. දැන් පුතේ තාපගති විද්‍යාවේ තියෙන එකම සමීකරණ මොකද්ද? ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W. ඩෙල්ටා Q දන්න පුතේ බිඳුවයි කියලා මේ තියෙන්නේ. මේක ස්ථිරතාපී ක්‍රියාවලිය නිසා තාප ස්ථිරයි. ඒ කියන්නේ වෙනස බිඳුවයි. ඒක අල්ලගත්තනේ. එහෙනම් දැන් ඉගෙන ගන්න පුතේ අවුරුල්ලා මේ මත තියාගන්න ස්ථිරතාපී කියනකොට ඩෙල්ටා Q බිඳුවයි. ස්ථිරතාපී තාප ස්ථිරයි. එහෙනම් වෙනස බිඳුවයි. අන්න එහෙම. එහෙනම් මෙතන බිඳුවයි. ඩෙල්ටා U තමයි හොයාගන්න ඕන. ධන ඩෙල්ටා W කියන පුතේ ඍණ ලකුණත් එක්කම දාපම අනිවාර්යෙන්. ඍණ 31250 ජූල්. මොකද මෙයා ධන වෙනවද? මෙයා අනිත් පැත්තට ඩෙල්ටා U ධන. ඩෙල්ටා U සමානයි ධන 31250 ජූල්. එතන පුතේ ලකුණ ධනයි. මෙතන ලකුණ ධනයි. ඔය ධන ඍණ ලකුණු වලට ලකුණු හම්බ වෙනවා. නැත්තම් ලකුණු බිඳුවයි. ඉක්මන් කරලා ඔතන්ට වෙනකන් ලියා ගන්න ලස්සනට. හරිද? ඔතන ලියා ගන්න ලස්සනට. චුට්ටක් පරක් වුණා 11 පයින් වෙලාව. හරි පුතේ අර පන්තියක් තියු කියලා ළමයි යන්නේ නැති දැන් කමක් නැහැ. ඒකට රිපීට් වීඩියෝ බලන්න පුළුවන්.
හරි ඉක්මන් කරලා එතන ලියාගන්න. ඔන්න ඩෙල්ටා U ධනයි ඩෙල්ටා U කියන පුතේ වෙනසක් ශක්ති වෙනසක් ඔය එන්නේ. ඩෙල්ටා කියන එකේ තේරුම මොකද්ද? අවසානයකින් ආරම්භයක අඩු කරනවා. එහෙනම් ඔය තියෙන පුතේ UB ඍණ UA වලාගේ ඔය තියෙන්නේ. UB ඍණ UA වලාගේ ඔය තියෙන්නේ. වෙනසක් ඩෙල්ටා කියන්නේ වෙනසක්. ඒකම තියාතන ඇති. B කොටස අහන පුතේ බලන්න B කොටස. B සිට C දක්වා වාතයේ සම්පීඩන වන ක්‍රියාවලිය පහත එක්කෙන දෑ ගණනය කරන්න. ඉතින් මම මෙතන ඩෙල්ටා U ලියා ගන්නම්. ඩෙල්ටා U කියලා කියන්නේ ධන 31250යි ජූල්. ඒ වගේම පුතේ රතු පාට පැන ලියාගන්න මෙතනම රූප සරණගාවෙන් ඩෙල්ටා U කියන්නේ වෙනසක් නේ වෙනසක්. වෙනසක් නිසා මොකද වෙන්න ඕනේ? අවසාන එකාගෙන් ආරම්භක අඩු වෙන්න ඕනේ. වෙනසක් නේ. අවසාන එකාගෙන් ආරම්භක අඩු වෙන්න ඕනේ. එහෙනම් පුතේ UB වලින් අඩු වෙන්න ඕනේ UA. මේකත් පුතේ රතු පාට පැන ලියාගන්න එක. රතු පාට පැන. ලියා ගන්න කියලා ලියාගන්න කොපසේ හොඳයි හරිද? ඔළුවට දානවා මේක විභාග ලඟ වෙච්ච ලාවේ. ඔහොම ලියා ගන්න. එහෙම කී කියන වෙලාවක් නෑ දැන්. මේක ලියා ගනින්. කිව්වම පස්සේ ලියා ගන්න ළමයි. හොඳයි එතකොට. ඉතින් මම කලින් එහෙම කතා කරේ නැහැනේ. මේ පන්ති මෙහෙම කතා කරන්නේ ඉතින්. විභාග ළඟන පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? ස්වරූපය සම්පූර්ණ වෙනස් කරලා කරන්නේ. මොකද මෙතනින් හැම එකම මට විභාග පාස් කරන්න ඕන. පන්තියේ සම්බන්ධ හැම එකම විභාග පාස් කරන්න. ඒකයි මගේ එකම අදිෂ්ඨානය. මොකද රිසල්ට් එන දවසට හැම එකම සතුටින් ඉන්න ඕනේ hina වෙලා. දැන් මෙතන ඇති S එකක් ගන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඇති. C එකක් ගන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඇති. B එකක්, A එකක්, රෑන්ක් එකක් ගන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඇති. මේ හැම එකකට මේ අවශ්‍ය දෙයට දෙන්න ඕන. ඒක තමයි මගේ හිනේ. මගේ අහසව ඒක. හරි පුතේ. B කොටස මේ D කොටස. B සිට C දක්වා වාතයේ සම්පීඩන වන ක්‍රියාවලියේදී පහසුවෙන් දේ ගණනය කරන්න. පුතේ පළවෙනි කොටස කියන B සිට C දක්වා. මොකද වෙන්නේ? වාතය මගින් කළ කාර්යය. ඉතින් ක්‍රම දෙකටම හදන්න පුළුවන්. මම එක ක්‍රමයක් හදන්න පුතේ. වාතය මගින් කළ කාර්යය කියන්නේ මේ වර්ගඵලය. B සිට C දක්වා WBC කියලා කියන පුතේ BC DE වර්ගඵලය. යටත් වර්ගඵලයෙන් දැන් ලියන්න ඕනේ ඒවා. එහෙනම් පුතේ යා වාමාවර්ත නිසා ඍණ ලකුණක් දාලාම ගත්තනම් හරි. වාමාවර්ත නිසා ඍණ ලකුණක් දානවා. වාරයක් පුතේ තියෙන ඍජු කෝණාශ්‍රයක් දිග වැඩි කිරීම නැත්නම් උස වැඩි කිරීම පළල. එහෙනම් මෙතන තියෙනවා උස නේ මෙතන උස 1.5 වැඩි කිරීම 10.5 වැඩි කරන පුතේ පළල මෙන්න වෙනස. දැන් වෙනස විතරක් ආදෙම මොකද ලකුණක් දාගත්ත අපි 0.75යි අඩු වෙන 0.67ක් හරිද? ඔක සුළු කරන් පස්සේ උත්තරේ එවි. 1.5 වැඩි කිරීම 10.5 වාරයක් 67යි 75යි අතර වෙනස කීයද? මෙතන 5යි මෙතන 3යි 8යි 0.08යි. එහෙනම් මෙතන 10 රින් 1යි මෙතන 10 රින් 2යි කැපිලා ගියන් පස්සේ 10 3ක් ගියා 10 2ක් ඉතිරි 15 වැඩි කිරීම 8 වැඩි කිරීම 10 වර්ගය රින 8 වරක් 5 40.4ක් ඉතිරි 8 වරක් 1 8යි 8යි 4යි sorry 12යි 15 8යි 130 අගට බින්දුවක් දානවා රින 12 10යි ජූල් අන්න ලකුණත් එක්කම දාගත්ත මොකද වාමාවර්ත නිසා තමයි පුතේ රින් දාගත්තේ. ඒක දන්නවනේ දැන් අපි උන්ට. වාමාවර්ත නිසා රින් දාගත්තා. රින් 12000යි ජූල්. රින් 12000යි ජූල්. හරිද? ඊට පස්සේ අපෙන් අහනවා ඔන්න බලන්න පුතේ 3 2 කොටස වාතයෙන් ඉවත් වූ තාප ප්‍රමාණය අහනවා. ඉවත් වූ තාප ප්‍රමාණය පුතේ වාතයෙන් තාප ඉවත් වෙනවා කියන්නේ කෙලින්ම කියනවා මේක තාපදායකයක් කියලා. ඩෙල්ටා Q ඍණයි.
හරිද ඩෙල්ටා Q ඍණයි. මේ අහන පුතේ ඩෙල්ටා Q වලා කිය. එහෙනම් මට කියන්නේ B සිට C දක්වා B සිට C දක්වා පුතේ මට ඕනේ ඩෙල්ටා Q වලා කියනවනේ. B සිට C දක්වා ඩෙල්ටා Q. එහෙනම් මෙයා හොයාගන්න මට පාවිච්චි කරන්න පුතේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U ධන ඩෙල්ටා W කියන සමීකරණය. මෙන්න මේක පාවිච්චි කරලා තමයි ගාන දන්න ඕන. හැබැයි පුතේ අපි දැන්ටමත් දන්නේ මෙන්න මේ W ඩෙල්ටා W කියන එක විතරයි. නේ ඩෙල්ටා W කියන එක විතරයි දන්නේ. දැන් ඩෙල්ටා U දන්නේ නැහැ. ඩෙල්ටා U හොයාගත්ත නම් ගාන ඉවරයි. හරිද? ඩෙල්ටා U හොයාගත්තම පුතේ ගාන ඉවරයි. ඩෙල්ටා U හොයාගන්න ඕනේ. එහෙනම් ඩෙල්ටා U හොයාගන්න තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ. මොකද A වලත් C වලත් උෂ්ණත සමානයි අභ්‍යන්තර ශක්තියින් සමානයි. අන්න පුතේ රතු පාට පෑනේ ලියපු වාක්‍යයක්. මේකේ දෙවෙනි කොටස. A හා C ලක්ෂවල A හා C ලක්ෂවල උෂ්ණත්වයන් සමාන වේ. උෂ්ණත්වයන් සමාන වේ. එනම් අභ්‍යන්තර ශක්තියින් සමානයි. අභ්‍යන්තර ශක්තියින් සමානයි. උෂ්ණත්වයන් සමානයි. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තියින් සමානයි. හරි පුතේ? අභ්‍යන්තර ශක්තියින් සමානයි. හරි. ඒක පැහැදිලි. එහෙනම් පුතේ මට ලියන්න පුළුවන් නේද? මෙහෙම කතාවක්. දැන් මට මේක ඉඩ මදි මේක ඍණ 12000 කියන මම මෙතන ලියා ගන්නන්නේ. ඩෙල්ටා W කියනක පුතේ ඍණ 12000 කියලා මේක ලියා ගන්න. මට ඒක මකලා දාන්න පුළුවන් දැන් එතකොට. මෙයාම කන්නම් මම. මේකට අපිට හොයාගන්න ඕනේ. මොකටද හොයාගන්න පුතේ? දැන් ඩෙල්ටා W දාන්න ඩෙල්ටා U හොයාගන්න ඕනේ. දැන් මට B සිට C දක්වා ඩෙල්ටා U BC නේ පුතේ හොයාගන්න ඕනේ. දැන් බලන්න ඊතල පටන් ගන්න මෙතනින්. ඊතල අවසන් මෙතන. මොකද ගාන කියන ABC කාර්යයක් කියලා කියනවා හරිද? ඊතල පටන් ගන්න මෙතනින් ඊතල අවසන් මෙතනින්. එහෙනම් පුතේ මෙයාගෙන් මෙයා අඩු කරනවා. U C ඍණ UB. U C ඍණ UB. තේරුණාද? වෙනසක් නේ. හැබැයි පුතේ අපි දන්නවා මෙන්න මේකත් මේ ඩෙල්ටා U මේ මෙන්න මේකින් ගන්න පුතේ. මේ මොකද්ද? A සිට B දක්වා ඩෙල්ටා U AB කියලා කියන්නේ UB ඍණ UA. UB ඍණ UA. ඩෙල්ටා UAB කියන පුතේ අර තියෙන්නේ 31250 ජූල්. ධන 31250 ජූල්. මෙතන පුතේ UB ඍණ UA. දැන් මොකද කිය රතු පාට පෑනින් වාක්‍යයක්ද මොකද්ද? අභ්‍යන්තරයේ උෂ්ණත්වය සමානයි කියන පුතේ ශක්තියින් සමානයි කිව්වා. ඒ කියන්නේ පුතේ රතු පාට පෑනින් ලියාගෙන මෙතනින් පස්සේ UA කියන එකත් UC කියන එකත් සමානයි. දැන් මා කියන එක බැලුවම පස්සේ මේ මොකුත් නැහැ. නිකම්ම දරස් කාලා දාන්නේ උත්තරේ. එහෙම හදන්න බෑ ළමයිට. මේ කියලා දෙන්න ඕන. හරිද? A කියන එකත් C කියන එකත් සමානයි. අභ්‍යන්තර ශක්තියින් සමානයි. එහෙනම් පුතේ මට A තින් දැන්න C දාන්න බැරිද? අන්න පුළුවන් නේ. A තින් දැම්ම C දාන්න. ඒ නිසා 31250 සමානයි UB ඍණ A තින් දැන්න UC දාන්න. බලන්න කොච්චර ලස්සනද කියලා මේකනේ. හරිම සරලයි පුතේ මේක. ඉගෙන ගත්තොත් අල්ලගත්තොත් ආසයම කරන විෂය වෙයි මේක. මේ මාසෙකමාර මේ දවස් 45. නිසා පුතේ මේ දවස් 45 පුළුවන් තරම් කැපවියා. මමනේ කියන්නේ කැපුණු පාස් වෙවි. එතෙන් නිකමෙක් වෙලා ගෙදරට ඉඳපන් විභාගයේ ප්‍රතිඵලත් ඒ වගේම බලාපොරොත්තු වෙනවා. එච්චරයි කියන්නේ. මහන්සි වෙන එක අනිවාර්යෙන් විභාග පාස් වෙලා පුතේ හොඳ රිසල්ට් එකක් දානවා. සුපිරි රිසල්ට් එකක් දානවා. මේ දවස් 45 මහන්සි එක. එහෙනම් පුතේ බලන්න. දැන් මට ඕනි UC ඍණ UB. එහෙනම් මට ඕනි UC ඍණ UB නේ පුතේ මුන්දේට මාරු කරන්න ඕනේ. එහෙනම් මම සමීකරණයෙන් වැඩි කරනවා. එහෙම නිසා UC ඍණ UB මුන්දේට මාරු කරන පුතේ ඍණින් වැඩි කරනකොට මෙතන නියම වැඩි වෙනවා. ඍණ 31250 ජූල්. අන්න හරි. තේරුණාද කෙටි ක්‍රම ටික? කියමුද තේරුණාද කෙටි ක්‍රම ටික? ඔතනින් පස්සේ ගානක් නැහැ ඉතින්. තේරුණාද පුතේ කතා කර ටික? ඔව්. හොඳටම තේරුණා කියලා කියනවා. ඔව් සර් හොඳටම තේරුණා. හරි. ඒක තමයි පුතේ වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕනේ. හරිද? බය නැතිද බම් පුතේ මම අනිවාර්යෙන්
රිසල්ට් එක වක්කීම් මම අරගෙන වැඩ කරන මේ මාසික කාමාරේ. හරිද? මෙච්චර කාල අපි රිවිෂන් එක දවස් දෙක කරා. හරිද? එහෙම කළා දැන් මේ රිවිෂන් එක දවස් 4 ගානේ කරනවා. මොකද උඹලගේ රිසල්ට් එක මට ඕන. විභාග පාස් කරන්න ඕන. කොහොම හරි ඉගෙනගෙන පුතේ කැම්පස් වල ඊට පස්සේ දේවල් ලැබෙවි උලට ඕන තරම් ලැබෙවි. මගේ එකම අරමුණ මෙතන වැඩි ප්‍රමාණයක් කැම්පස් ඔක්කොම ටික වගේ පුතේ කැම්පස් යවන එක. වෙන මොකුත් බලාපොරොත්තුවක් නැහැ. හරි පුතේ. ඊට පස්සේ අපෙන් අහන්නේ ඩෙල්ටා Q. දැන් දන්නවා මේකත් ඩෙල්ටා Q හොයාගන්න පුතේ. ඉතින් අපි ගන්න දම් පටන් ගමු. මෙයාට දාන පුතේ ඩෙල්ටා Q සමානයි ඩෙල්ටා U දන ඩෙල්ටා W. ඩෙල්ටා U කියන්නේ මේ තියෙන්නේ ඍණ 31000 ඍණ 31250යි ජූල්. ඩෙල්ටා W කියන්නේ පුතේ ඒක ඍණ 12000යි ජූල්. එහෙනම් එකතු කරන්න පුතේ මෙතන 0.5යි 2යි 3යි 4යි. ඍණ 43250යි ජූල්. ලකුණත් වැදගත්. ඍණ 43250යි ජූල් පුතේ ලකුණත් වැදගත්. ලකුණු ගොඩක් වැදගත්. ලකුණ වැදගත්. එහෙම නැත්නම් ලකුණු බිඳුවයි. මූත් ඍණ බිඳුවයි. අන්න පුතේ අපි දන්න ඩෙල්ටා Q ඍණයි කියන්නේ මේක තාපදායක ප්‍රතික්‍රියාවක් කියන හරියටම හරි. එහෙනම් පිටකල තාප ශක්ති ප්‍රමාණය 43250 ජූල් කියලා ලියලා තිබ්බම හරි. ඍණයි කියන්නේ පිට කරනවනේ කොහොමද තාපදායක ප්‍රතික්‍රියාවක්. එහෙනම් වරහත ලියලා තියන්නේ නිසා නේ උත්තරය ලියලා තියන්නේ. ඒ නිසා පිටකන තාප ශක්ති ප්‍රමාණය 43250 ජූල්. පිටකන තාප ශක්ති ප්‍රමාණය 43250 ජූල්. එච්චරයි. ලකුණු 120ක් විතර ගත්ත පුතේ දැන් මේ වෙනකොට. ආයි සෙල්ලන්නේ නැහැ. හරිද? එක්සෑම් එකේ ලකුණු 120ක් විතර අරන් තියෙන 120ට වැඩි 130ක් විතර අරන් තියෙන දැන් වෙනකොට. තව ලකුණු 140ක් විතර අරන් තියෙන. අන්තිම ලකුණු 10 තමයි ගන්න තියෙන්නේ. 10 හෝ 15. දැන් මට කියන්න මේවා මාර ලේසියි පුතේ. දැන් මේවා අමාරු කියලා අඩන් දෙයක් තියෙද? නෑ. ඒ නිසා පුතේ මේ දවස් 45 ජීවිතේ වෙනස්ම කරන දවස් 45ක් කරගනින්. මේක විභාගේ කොට යන තියෙන දවස් 45ක්. ෆ්‍රෙෂ් ආයි ළමයි විශේෂයෙන්ම අතාරින දවස් 45 පුතේ මේක. ඒ නිසා පුතේ මේක වහාම වෙනස් වෙනවා. හරිද? මේ දැන් යාළුවෙක් කෙනා පුතේ මෙන්න මේ දවස් 45 දැන් අද වුණත් අපේ පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කියපන්. මොකද එහෙම සම්බන්ධිත ළමයි පිරිසක් ඉන්නවා. මොකද දේවානන්දේ ළමයි සෙට් එකක් ගොඩක් සම්බන්ධ වුණා. එහෙමනේ. ඒ නිසා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කට්ටියට කලින් වීඩියෝස් ටික ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා පුතේ අද වෙනස් වෙන්න පුළුවන් ඊට යාළුවෙක් හරි වෙනස් කරගන්න පුළුවන් නම් ඒකෙන් Tamanට දෙයක් ලැබෙවි. ඒ වගේම තමන්ගේ යාළුවට දෙයක් ලැබෙවි. හරි පුතේ. අර අනිවාර්යෙන් ෆ්‍රී ක්ලාස් එක පේපර් ක්ලාස් එක ගැන කියමු පුතේ. ඒක අනිවාර්යෙන් හැම කරුවදම තියෙනවා. පේපර් එක දාන්න ටෙලිග්‍රෑම් ගෲප් එකට යාළුවෝ ටික ඇඩ් කරලා තියාගන්න. හරිද? මාර්ගිට ලාභයක් නේ. උගලන්ට දෙන්නේ වාසියක් අනුමාන ප්‍රශ්න සාකච්ඡාවක් කියන්නේ MCQ. කිසිම මුදලක් අය කරන්නේ නැහැ කි. විභාගේ දක්වාම යනවා. විභාගේ පස්සෙත් ඒ කියන්නේ 22 ළමයිටත් ඒක දිගටම යනවා පාර. හරිද? නිසා ඒක කිසිම දෙයක් ගන්න නැහැ. ඒකට ඇඩ් කරලා තියන්න ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉච්චරයි. හරි පුතේ. ඔන්න දැන් වැඩේ හරි. අවසාන කොටස පුතේ කියන්නේ ඊ කොටස. ඔන්න ලකුණු 20ක් හෝ ලකුණු 15ක් වගේ ප්‍රමාණයක් ගන්න try එකක් දෙමු දැන්. දැන් මේ ගාන හදාගත්තත් ප්‍රමාණවත් හරිද? මෙතනත් ඒකක් තියෙනවා මේ ටික හදාගත්තත් ඒකක් තියෙනවා. අපිට ඕනේ දැන් A+ එකක් ගන්න. එහෙම නැත්නම් රෑන්ක් එකකට යන්න. සමහර රථ වාහන එන්ජින් තුල එක රූපයේ පෙන්වන ඇති ක්‍රියාවලියේ සමාන ක්‍රියාවලියක් සිදු වේ. හරි පුතේ. ඕවා කියවන්න නිකන් හරිද කියවන්න දීලා තින්නේ. බය වෙන නම් එපා. නිකන් කියවලා වැඩක් නැහැ. කියවන්න විතරයි තියෙන්නේ. මොකද දැම්මනේ? කමක් නැහැ. ওই ටික තිබ්බා. හරිද? එක රූපයේ පෙන්වන ඇති ක්‍රියාවට සමාන ක්‍රියාවලියක් සිදු වේ. රථ වාහන එන්ජිමක ක්ෂමතා ප්‍රදානය දී ඇති ඉන්ධන ස්කන්ධය සහ මිශ්‍ර වී ස්කන්ධයක් සමග මිශ්‍ර වීම සඳහා එන්ජිම නැදගත හැකි වාත ස්කන්ධ අන්ලෝම සමානුපාතික වේ. අන්නේ වාක්‍ය පුතේ හරියට කරන්න ලස්සනට. මම කියන්න මොකද කියලා තේරුම් ගන්න පුළුවන් ටිකක් හිමින් සැරේ කිව්වන. ඔන්න බලන්න. රථ වාහන එන්ජිමක ක්ෂමතා ප්‍රදානය අපි දෙන ශක්තිය. දී ඇති ස්කන්ධයක් සහ මිශ්‍ර වීම සඳහා සමග මිශ්‍ර වීම සඳහා එන්ජිමට ඇදගත හැකි වාත ස්කන්ධයට අන්ලෝම සමානුපාතික වේ. රවුම් කරගනින් පුතේ අපව වැදගත් වචනයක්. එන්ජිමට ඇදගත හැකි වාත ස්කන්ධයට අන්ලෝම සමානුපාතික වේ. මෙහෙමනේ කියන්නේ. ඊ සමානුපාතිකයිලු එන්ජිමට ඇදගත හැකි වාත ස්කන්ධයට. මේ මොකක්ද සමීකරණය? අයින්ස්ටයින් සමීකරණයක් කිව්ව මතකද? E සමාන mc වර්ග. ස්කන්ධ ශක්ති සම්බන්ධය කියලා එකක් ගත්තේ. ඕක තමයි දීලා තියෙන්නේ.
මේක අයින් කරලා මෙයා මෙන්න මෙහෙම කියලා කියනවා. නේද? ඔහොමනේ කියන්නේ පුතේ අපිට. ඔන්න ඕක කියනවා. හරිද? අරක තමයි තියෙන්නේ. ඒකල දීලා නැහැ මම ඔන්න නිකන් කිව්වා. ඔන්න ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ කියන පුතේ ස්කන්ධය අනුලෝම සමානුපාතික වේ. ඊපස්සේ එන්ජිම වාතය ඇතුල් කිරීමට පෙර ඒකක පරිමාවකට වඩා වාත ස්කන්ධය ලබා දෙන පරිදි වාතය සම්පින්න කරන ටර්බෝ ආරෝපකය නමින් හැඳින්වෙන ඒකකයක් මෙන් රතවල ඇත. මෙම සීක ස්ථිරතාපී සම්පින්නය වාතය රත් කරයි. කියවන යන්න දැන් තේරුම්න්නේ. එක රූපයේ A සිට B දක්වා වූ ක්‍රියාවලිය අනුපතේ යටින් ඉලක්ක ගන්න A සිට B දක්වා වූ ක්‍රියාවලිය. එය තවදුරටත් සම්පින්න කිරීම වාතය අතුරු සිසිල් කුරුව නමින් හැඳින්වෙන ඒකකයක් කරා මේ උෂ්ණත්වය මේ සිසිල් කරන අඩු කරනවා. සිසිල් කුරුව නමින් හැඳින්වෙන ඒකකයක් කරා ඊළඟට යවන අතර එහිදී නියත පීඩනයක් යටතේ වාතය තාපීවත් වේ. මේ නියත පීඩන මේ ක්‍රියාවලිය තමයි පුතේ ආයි කියලා තින්නේ. ආයි වැඩක් නැහැ ඉතින්. හරිද? ඒකම තමයි මේ කියලා තින්නේ ප්‍රායෝගික අවස්ථාවක්. එක රූපයේ වෙන්න ඇති B සිට C දක්වා වූ ක්‍රියාවලිය කියලා කියන. එම්පසු එන්ජිම තුලට වාතය ඇදගනු ලබන්නේ 27 දී එක වැඩින 10 පැස්කල් පින්නගේ ඇති වාතය ලබා ගන්නා එන්ජිමක ක්ෂමතා ප්‍රදානය සමග සංසන්දනය කිරීමේදී ටර්බෝ ආරූපක සහ අතුරු සිසිල් කුරුව භාවිතා කරන එන්ජිමක ක්ෂමතා ප්‍රතිදානය සමග ප්‍රතිශතයකින් වැඩි වේද කියලා අහනවා. ඉංගියක් දෙන පුතේ ওই වාක්‍ය ඔක්කොම වැඩක් නැහැ. ඉංගිය තමයි වැදගත් වෙන්නේ. ඒ වල එක සහ ඒ වල තුනෙහි ප්‍රතිඵල භාවිතා කරපන් කියලා කියනවා. ඕක තමයි උත්තරේ. මේක ගත්තන එකක් නේ මේක එකක්. හරිද? අනිත් පුතේ ඒ වල එකෙහි ප්‍රතිඵලය. දැන් පොඩ පෙළ බලපන් ගන්න. ඒ වල එකෙහි මොකක්ද ආවේ? රෝ A කීයද? රෝ A කීයද? 1.0 කො උත්තරේ මට දැන් උදව් කරන්න. මං ගාව නැහැ උත්තර ටික. 1.2 හා 1.2 kg m ඍණ 3. ඒකේ 3 මොකද්ද පුතේ ආවේ? රෝසි. රෝසි කීයද? 1.6 1.8 දාවේ. 1.8යි. kg m ඍණ 3. උත්තරේ ඇවිල්ලා නේ පුතේ. එයා අන්තිමට කියනවා 1යි 3යි පාවිච්චි කරපන්ලු. නේද? ඕකට පාවිච්චි කරන්න කියලා ඉන්නේ. දැන් කොහොමද ගන්න දන්නේ පුතේ? මේ තමයි පිටවන වාත ස්කන්ධය. මේ ඇතුළේ වෙන වාත ස්කන්ධය. හරි පුතේ? නෑ මේ ඇතුළේ වෙන ප්‍රමාණය මේ පිටවන ප්‍රමාණය නේ. ඇතුළේ වෙන ප්‍රමාණය පිටවන ප්‍රමාණය. පුතේ මෙතන තව දත්තයක් දුන්න ඒකක පරිමාවක් කියලා වචනයක්. එහෙනම් මෙයා පරිමාවෙන් ඝන මීටරයකින් වැඩි කරොත් ස්කන්ධ වෙනව නේද? කොහෙද දුන්න පුතේ වචනයක් මොන මතකයි? ඒකක පරිමාවක් කියලා වචනයක්. අන්න ඒ වචන අල්ලගෙන රවුන්ඩ් කරගන්න පුතේ ඉක්මන් කරලා. ඒකක පරිමාවක ස්කන්ධය කියලා වචනයක් තුන කොහේ හරි. කොහෙද තුනක. හරිද? අන්න ඒ වචන අල්ල රවුන්ඩ් කරගන්න පුතේ ඉක්මන් කරලා. ඒකක පරිමාව ස්කන්ධය කියන්නේ ඝනත්වය. මේ එහෙනම් මේ තියෙන්නේ ඝන මීටරක ස්කන්ධය. මේ තියෙන ඝන මීටර ස්කන්ධය. මෙන්න මේක කියන්නේ. එන්ජිමක් තියෙනවා. එයාට මොකක්ද දෙන්නේ? 1.2ක් දෙනවලු. කිලෝග්‍රෑම් වාතය. එයාගෙන් පිට වෙනලු පුතේ 1.8යි කිලෝග්‍රෑම් වත්. මොකද අර ඉන්ධන දහනය කරනවනේ පිට වෙනවලු. අපි යන ශක්ති ප්‍රදානය. එහෙනම් මොකද යන්නේ? එහෙනම් 1.8න් අඩු කරනවා 1.2 බෙදෙන පුතේ ලබා දීපු ශක්ති ප්‍රමාණය. 1.2ක් දුන්නේ 1.2කින් බෙදනවා වැඩි කරන 100. ඔන්න උත්තරේ. 18න් 12ක් 6යි 2යි 50යි කාර්යක්ෂමතාවය. 50යි. ඔන්න අන්තිම ලකුණු 15. එම්තත් ලකුණු අන්තිම ලකුණු 5 හෝ 1. ඔක 150ට ගන්න අපි. ඊට පස්සේ ඔක 7.5ට ගන්නවනේ. දැන් මට කියන්නේ ලේසි සමාරුද? කාලේ චුට්ටක් ඉදිරියට ගියා පුතේ. හැබැයි සුපිටම කියලා දුන්නා තාපගති විද්‍යාව මේ ගාණෙන් අල්ල ගන්න පුළුවන් ඉතින් කියලා දුන්නා. හරිද? කලින් ගාණෙන් තාප සන්නකතාවය අල්ල ගන්න කියලා දුන්නා. මේ කොටස් දෙක ඔන්න දැන් හරි. මේක තමයි මේ පන්තින විශේෂත්වය පුතේ. ඒ නිසා අනිවාර්යයෙන් පුතේ විභාගය දක්වාම මේ කරන ක්‍රියාවලිය තනියම හරි කරන්න පුළුවන් නම් ආයෙ කොට දාගන්න පුළුවන් එක්සෑම් එක. හරි මම රෙකෝඩින් නවත්තන්න පුතේ.